අයිබෝවන් සුබ උදෑසනක්. අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදිහටම ඉරිදා උදෑසන නෙත් FM රේඩියෝව ඔබට ලං කරන බොහොම වටින දෙපැයක්. ඒ තමයි මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. අදත් මෙත්නෙත් පාමුල වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කළා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් අද වැඩසටහන වෙනුවෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අපි අද දවස් තුලදී මේ දේශනාව ඊළඟට ලැබෙන සාකච්ඡාව තුළ ඔබට ඔබේ ජීවිතයට ධම්මග නියැලෙන්නට හේතු වන්නා වූ වටිනා වූ කාරණා අන්තර්ගත දේශනාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කර දෙන්නට සූදානම් වන මොහොතේ ඒ වෙනුවෙන් ඔබේ සිත ධර්මයට යොමු කොටගෙන ඔබ මේ අහන්නේ තමන්ගේ ජීවිතයේ වටිනාම ධර්ම කොටාශයක් ඇයි හැඟීම ඇති කරගෙන බණ අහන්නට සූදානම් වෙන්න ඇරියුම් කරමින් උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීමට අපේ පූජනීය නායක හමුදුරන් වහන්සේට කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් අමාරස වෑහෙන මේ පින්වන්ත උදෑසන ඒ අමාරසයේ වින්දනය කරන්නට සුපුරුදු ආකාරයෙන් සම්ප්‍රාප්ත වන සම්මාදිට්ඨික දේවතාවුන් වහන්සේලා ඇතුළු සියලු දිව්‍ය මණ්ඩලයට සකීය සම්මාදිට්ඨික ඥානය සංවර්ධනය කරගන්නට නූපන් සම්මාදිට්ඨික ඥානය පුඹුදු කරගන්නට මේ උතුම් සඳහම් දෙසුමට සමීප වේවා එක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේවතා ආරාධනාවට එකතු වන වෙලාව. බුදුරුව දුටුව දෙනෙතින් යුතෝ පින් සාර බුදුබණ සුව දෙකනින් යුතෝ පින් සාර බුදුගුණ සිතුව මනසින් යුතෝ පින් සාර ඇරයුම දෙවිඳුන්ට දම් ඇසූ මට සාර සග්ගේ කාමේත රූපේ ගිරිසිකර තටේ තාන්තලික් කේවිමානේ දීපේරට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුන්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාග තිත්තන්තා සන්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. මුදුවන් කේහෙ කාලඹ බුදුහිස මතින් දරා බුදුබණ දෙසුව සවුලෝ හැම සතුන් කරා සිතයොම වන්න සුන්දර අම නිවන් කරා බුදු පවන්දිමි බුදුගුණ මගේ හිතින් දරා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආදිසීලං පතිත්තාච කල්යාණංච මාතුකං
පමුකං සබ්බ ධම්මානං තස්මා සීලං විසෝධයේති. තම సంతානය පූජනීය සිතුවිලි වලින් සීල ගුණයන්ගෙන් සමාධියෙන් ප්‍රඥා ශීර්ෂයෙන් පුඹුදු කරගෙන එහි සුව තමාද වින්දනය කරමින් සකල ලෝක සත්වයාට සිසිලස බෙදා හදා දෙමින් වැඩ හිඳින පරම පූජනීය මහා සංඝරුවනට අපගේ ගෞරව නමස්කාරය වේවා. අප හැමට අවසර වේවා. අපගේද ආශිර්වාදය සියලු මහා සංඝරුවනට වේවායි කියන ප්‍රාර්ථනාවෙන් අවසර අයද සිටිමින් එලෙසින්ම පූජනීය ජීවිතයක් ගෙවන ගරු කටයුතු මෙහෙණින් වහන්සේලාටත් සෙතසුව ප්‍රාර්ථනා කරමින් අදත් සුපුරුදු ලෙස මෙත්නෙත් පාමුල රැඳෙන්නට පින්නැති සම්බුදු පිරිසට ආරාධනා කරන වෙලාවයි. ඒ ආරාධනය සජීවීව පෙනෙන සත්ව වර්ගයට පමණක් නොවෙයි. මේ අනන්ත විශ්වයේ රැඳී සිටින දහම් මමා නදියක සුවය දැනගන්නට තරම් විඳගන්නට තරම් පරම භාග්‍යයක් ඇති සකල සත්වයන්ටයි. ඒ සකල ලෝ සතුනට දහම් හඬ විහිඳුවා වැඩහිඳී ප්‍රථම ශ්‍රේෂ්ඨ පුරුෂයානෝ මගේ භාග්‍යවතුන් වහන්සේ. පින්නත් ඔබ දන්නවා සංකම්පි සම්පකම්පි සම්පවේදිනෝ ධම්මචක්ක දේශනාවේ දහම් හඬ පැතිරෙනකොට දසදහසක් ලෝක ධාතු සංකම්පණය වුණා, ප්‍රබෝධයෙන් පිරී ගියා. අදත් ඒ ආකාරයෙන් ඒ නික්ලේශී හද సంతානයේ ඉපදුණු දහම් මමා ගඟ ලෝකයෙහි විහිදී බෙදී පැතිරී වඩින විට ඒ දහම් නදිය තුල රස විඳින්නට අනන්ත බුදු පිරිස් එකතු වෙනවා. එවැනි සුවිශාල බුදු පිරිසකට මේ ගුවන් හරහා බෙදා හදා දෙන ධර්ම දේශනාවේ අදත් පින්බර දායකත්වයේ දරන්නේ රඹාවැව පාරේ මෛත්‍රී ගම පඩිකාර මඬුවේ සන්ධ්‍යා කුමාරී හේරත් පින්වත් ශාසනික දියණියයි, ශාසනික මාතාවයි. ඒ පින්නැති මාතාවගේ පරම අභිලාෂයන් අතරත පවතින ප්‍රධාන අභිලාෂය තමයි තමන්ට මේ බුද්ධ ශාසනයම අමා නිවන අවබෝධ කරගන්නා ප්‍රාර්ථනාව. ඒක කෙනෙකුගේ හිත තුළ පවතින දුර්ලභ ප්‍රාර්ථනාවක්. අපි ආරාධනා කරනවා මේ දහම් මමාවට බැසගන්නා සියලු පින්නතුන්ලාට මේ උතුම් නදිය මුණ ගැහුණු වෙලාවේ එයින් සකීය දහම් පවස සංසිඳවා ගන්නට කියා, ගෞතම ශාසනයේ නිවන අරමුණු කරගන්නට කියා. දහමේ පවස වඩා දැනෙන්නේ කෙලෙස් බරිත හිත්වලටයි. පිපාසයක් අවශ්‍ය කරන්නේ, පැන්පොදක් අවශ්‍ය කරන්නේ පිපාසය දැන නැත්තන්ට. එතකොට කෙලෙස් පිපාසය නිසා අපිව 11 ගින්නකින් දැවෙන බව, තැවෙන බව පින්නැති ඔබ දන්නවා. ඒ කෙලෙස් ගිනි නිවා ගන්නට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයෙහි ප්‍රථම පියවර වශයෙන් හඳුන්වන උතුම් සීල සම්පත්තිය ගැනයි, ඒ සීලේ ආනිසංස ගැනත්, යෝගේම සිල් සුරක්ෂිත කරගෙන සකීය පැවිදි ජීවිතය තුළ උදාරම අරමුණු සඵල කරගත් යතිවරයන් වහන්සේලා පිළිබඳවත් කතාපුවත් කීපයකින් ඒ දහම් සිසිල වින්දනය කරන්නට පින්නැති ඔබට දොරහැර දෙන්නටයි මේ සූදානම. පින්නතුනි, අපි ඉස්සෙල්ලාම අඳුනගමු මේ සීල සම්පත්තිය පිළිබඳව ධර්මයේහි හමු වෙන තැන් කීපයක් ගැන. පින්නත් ඔබට මතකයි ශබ්ද විසුද්ධිය කියලා අපේ හිත විසුද්ධත්වයට පත් කර ගැනීම සඳහා කරුණු කීපයක් භාග්‍යවතුන් වහන්සේ වදාරා තිබෙනවා. එහි ආරම්භක තැන මුණ ගැහෙන්නේ අපට සීල විසුද්ධියයි. ඉතිරි කරුණු 6ම ගොඩනැගෙන්නේ ඒ සීල විසුද්ධිය මත. ඒ පිළිබඳව මනා විග්‍රහයක් රතවිනීත නම් සූත්‍ර දේශනාවෙන් අපට මුණ ගැහෙනවා. ඒ නිසා මම හිතනවා
අපට ඒ සූත්‍ර දේශනාවේ පසුතලය ගැනත් සූත්‍ර දේශනාවේ අන්තර්ගතය ගැනත් යමක් සිහිපත් කර ගැනීම මේ වෙලාවේ හුඟක් වටිනවා කියලා. අපි ඉස්සලම අඳුනගමු විසුද්ධි 7 මොනවද කියලා. හොඳට මතක තියාගන්න. ශීල විසුද්ධිය පිරෙනකොට චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධිය පිරෙනකොට ditthi විසුද්ධිය පිරෙන විට කාංකා විතරණ විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය පිරෙන විට මග්ග ඥාන දර්ශන විසුද්ධිය, මග්ග ඥාන දර්ශන විසුද්ධිය හිතේ පහළ වෙන විට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය හිතේ පිරෙන විට ඥාන දර්ශන විසුද්ධියයි පහළවන්නේ. ඒ සියලු පාදවල අගට ඇති පදය විසුද්ධියයි. විසුද්ධිය යනු නිවන් දක්වා හිත ගැන ගමනේදී නැත්නම් හිත වඩවන ප්‍රතිපත්ති මාර්ගයේදී ක්‍රමක්‍රමයෙන් කෙලස් යලි නූපදින ආකාරයට විසුද්ධත්වයට පත්වීමයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට දවසක් කිඹුල්වත්පුර ඉඳලා භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කළා. ඒ භික්ෂුන් වහන්සේලා පිරිසකින් භාග්‍යවතුන් වහන්සේ අහනවා, ඔබ කොහේ ඉඳලා දාවේ? ස්වාමීනි, කිඹුල්වත්පුර නුවරයි. කවුද ඔබේ ගුරුවරයා? පොන්න හාමුදුරුවෝ. පින්නත් ඔබ දන්නවා මන්තානි බැමිණියගේ පුතා පොන්න හාමුදුරුවෝ. මන්තානි පුත්ත පොන්න හාමුදුරුවෝ අපේ ගුරුවරයා භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ දශගුණයකින් යුක්ත රහතන් වහන්සේ නමක්. තමන් වහන්සේ තුළ පවතින දශගුණය පිළිබඳව අන්‍යයන්ටද අනුශාසනා කරමිහි යොදවන ගුරුපියෙක් ස්වාමීනි අපට ඉන්නේ. උන්වහන්සේ කෙරෙහි පැහැදිලා පැවිදි වෙච්ච 500ක් දෙනා වහන්සේලා පැවිදි උපසම්පදාව ලබාගෙන තිබෙනවා. ඒ 500 දෙනා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න දැන් මේ වෙලාවේ පැමිණ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ අගය කරනවා ඒ වෙලාවේ ඒ භික්ෂුන්ගේ කතාව, දස කතාව. අපි දස කතාව කියන එකත් මේ වෙලාවේ කරුණ වශයෙන් සටහන් කරගන්න ඉගෙන ගන්න එක වටිනවා. ධර්ම දේශනාවක වේවා මගේ භාග්‍යවතුන් වහන්සේ වදාරණ පින්වත්නි, ධම්මීවා කතා අරියෝතුන්හි බාවෝ. මහණෙනි, ධාර්මික කතාවක් කරන්නට නැත්නම් ඔබට තුන්හි භාවෝ, තෘෂ්ටිම් භාවයෙන් ඉන්න පිරිස එකතු වෙච්ච තැන කතා කළ යුත්තේ මොනවාද? අනුන්ටත් තමන්ටත් හිත පිණිස වැඩ පිණිස කතා කළ යුත්තේ මොනවාද කියන කාරණාව පැහැදිලි කරන තැනත් මේ දස කතා වස්තුව භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා. පින්නත් ඔබ දන්නවානේ සිල් සමාදන් වෙච්ච ඇත්තන්ටත් දෙතිස් කතා වලින් අත්මි දෙන්නට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. එතකොට අනුන්ට හරය පිණිස අර්ථය පිණිස අවශ්‍ය කතා සාරය මේ දස කතාවල ඇතුළත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තාම සන්තෝෂයෙන් ඒ පුන්න ස්වාමින් වහන්සේ දස කතා වස්තු ලාභීකම වර්ණනා කළා. එතකොට දුතාංග 13ක්ම සම්පූර්ණ කළ උත්තමයෙක්න පින්වත්නි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ පුන්න ස්ත්‍රයන් වහන්සේගේ මේ දස කතා වස්තු ලාභී ගුණය ගැන තථාගතයන් වහන්සේ අගය කරනවා අහගෙන හිටියා. උන්වහන්සේට ආශාවකුත් ඇති වුණා. අනේ මටත් දකින්න නැත්තම් මහා කාශ්‍යප හාමුදුරුවෝ. උන්වහන්සේට ඒ සඳහා අවස්ථාව සැලසෙනවා. සාරිපුත්තයන් වහන්සේටත් හිතෙනවා මේ කතාව අහගෙන ඉඳලා අනේ මටත් දකින්න නැත්තම් මේ මන්තානි පුත්ත පුන්න හාමුදුරුවෝ. දැන් ඔන්න තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ මහා සංඝරත්නයට විස්තර කරලා දෙනවා. මහා සංඝරත්නයත් භාග්‍යවතුන් වහන්සේට සැල කරනවා. භාග්‍යවතුන් වහන්සේ අනුමත කරනවා ඒ දස කතා වස්තුව. සමහර කාරණා තියෙනවා පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දැනගෙන තිබුණත් ශ්‍රාවකරුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට, කරුණු දැක්වීමට භාග්‍යවතුන් වහන්සේ බොහෝම සාවධානව අසා සිටිනවා. තමන් දන්නා දහම් කරුණක් ගැන වේවා සමහරකට කෙනෙක් අප සමගත් සාකච්ඡා කරනවා. මේ කාරණේ ස්වාමීනි මේකයි වෙන්නේ, මේ කාරණේ ස්වාමීනි මේකයි වෙන්නේ. අපි අනුමත කරමින් අපිත් ඒ ධර්ම කතාවට අපට පුළුවන් ආකාරයට සංයෝග වෙමින් ඒ කතාවට පෝෂණය සපයනවා. අපි එකට කියමුකෝ පිළිවදන් දෙනවා කියලා.
ධර්මයකට ඇහුම්කන් දෙන ශ්‍රාවකයා එහෙමයි හාමුදුරනේ කියලා පිළිවදන් දෙන්න අනුමත කරන්න එදා පුරාණ කාලේ ඉඳලා පුරුදු වෙලා තිබුණා. මේ පුරුද්ද භාග්‍යතුන් වහන්සේගෙමයි ලැබුණේ. පින්වත්නි අපි මේ දසකතා වස්තුව පිළිබඳව යමක් කෙටියෙන් ඉගෙන ගමු. දැන් පළවෙනි ගුණය පින්නති ඔබ දහම් කරුණු සටහන් කරගන්නවානේ. පින්නති ඔබටත් කායික හරි දසකතා වස්තුවකින් යමක් කතා කරන්න නැත්නම් මේ කියන කතා 10න් එකකට එකතු වෙන්න. පින්නත් ඔබට පරතෝ ഘോഷ වශයෙන් අනුන්ගෙන් යමක් අහන්නට ලැබෙනවා නම් දහම් කතාවක් මෙන්න මේ කරුණු 10න් කුමන කාරණේට ඒ දහම් කතාව ඇතුළත් දැයි විමසලා බලන්න. දැන් අද දවසේ මේ දේශනාව වුණත් පින්නත් ඔබට පුළුවන් දස කතා වස්තුවෙන් කුමන කොටසට අයත් දැයි විමස අහන්න. දැන් පළවෙනි ගුණය තමයි අප්පිච්ච ගුණය. අප්පිච්ච කියන වචනේත් පින්නත් ඔබට පැහැදිලි ඇතිනේ. අප්ප ඉච්ච. ඉච්ච කියලා කියන්නේ පින්නත් කැමැති කියන එකනේ නේද? දැන් පින්නත් ඔබ අහලා ඇති දානයක් දුන්නම අපේ ස්වාමීන් වහන්සේලා පින් අනුමෝදන් කරනවා. මම ආරාධනා කරනවා මේ අතරේ මේ ගාතාව සිල් සමාදන් වෙන පින්නතුල්ලා අතරටත් ඉන්නවනේ පින් දෙන පින්වාක්‍ය කියන අම්මලා. ඒත් එක්ක එකතු වෙලා හැබෝම පොහොය සීමාවක නැත්නම් ධර්ම සභා මණ්ඩපයක ධර්මශාලාවක නැත්නම් දානවල ඉඳ ගන්න කොතන හෝ දාන ශාලාවක් රුකක් මුල ඉඳගෙන වේවා Tamante යමක් සිව්පසෙන් ලැබෙනවා නම් ඒ ලැබෙන සිව්පසය පිළිගන්නට නම් මෛත්‍රිය දයාව කරුණාව දන් දෙන්න නැත්නම් කෙරෙහි තියෙන්න ඕනේ. ඒ ඇත්තන්ට හද පත්ලෙන්ම මගේ මේ සීල ගුණ සම්පත්තියේ පෝෂණය කරගන්නට මේ ආහාර දාන ටික පූජා කරන. එහෙම නැත්නම් මේ කුමන හෝ වස්ත්‍ර පූජාවක් නම් වස්ත්‍ර පූජාව සිද්ධ කරන. එහෙම නැත්නම් පිපාසයක් ඇති වෙලාවට ගිලම්පස ටිකක් පිළිගන්නන. මොනියම් හෝ කාරණයකින් අපට උපස්ථාන කරන කෙනෙකුට මේ මා සඳහන් කරන ඔබට හුරු පුරුදු අහලා හොඳට හුරු පුරුදු ගාථාර්ථය කියලා පින් දෙන්න පුළුවන් නම් හුඟක් වටිනවා. ඉච්චිතං පත්තිතන්තු ඉහං. මට අප ඉච්ච ගුණය කියන එක තෝරලා දෙන්න තැනදී මේක මතක් කරන්න ඕන උනේ ඒකයි. ඉච්චිතං කියලා කියන්නේ යමක් කැමති වෙනවද? පත්තිතං. මේකත් හොඳට ශබ්ද කරනකොට වරද්දන්න නැතුව ශබ්ද කරන්න ඕන. සමහර අය මට ඇහිලා තියෙනවා පච්චිතං කියනවා. පච්චිතං කියන්නේ පච්ච කොටලා කියන එක වෙන්න ඇති. ඉච්චිතං පත්තිතං කියන්නේ ප්‍රාර්ථනා කරනවද? ඔබ යමක් හිතනවද? ඔබ යමක් ප්‍රාර්ථනා කරනවද? මේ දාන ටික දීලා. ඉච්චිතං පත්තිතං තුයිහං. ඔබ යමක් හිතනවද පතනවද? කිප්පමේව සමිජ්ජතු. ඉක්මනින් කිප්පමේව. වහවහ. ඒ කිප්ප කියන වචනත් යොදන තැන පින්නතුලට හොඳට මතක ඇතිනේ නේද? සුඛාපටිපදා කිප්පහ විඤ්ඤා කියනවනේ. නිවන් දකින්න යනකොට සුවසේ පිළිවෙත් පුරලා ඉක්මනින් ධර්මය අවබෝධ වෙන්න. කිප්පා ඉක්මනින්. සමහරට මේ දානේ ටික පූජා කර නැත්තට ලෞකික වශයෙන් ඉක්මනින් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු තියෙන්නත් පුළුවන්. ලෝකෝත්තර වශයෙන් ඉක්මනින් අපේ අද දායකත්වයේ දරන දියණිය සටහන් කරලා තිබ්බා වගේ මේ ගෞතම සාසනයෙම හැකිනම් මේ භවයේම ඒ ධර්මය අවබෝධ කරගන්නට ප්‍රාර්ථනාවක් තියෙන්නත් පුළුවන්. මේ බණහන ඔබේ මේ ප්‍රාර්ථනාව තියෙන බව මම දන්නවා. ඈත සසරක යන්නට ප්‍රාර්ථනාවක් නැහැ. ඒ බඳු ප්‍රාර්ථනාවක් සොයාගෙන නැත්නම් අපි ආශිර්වාද කරනවා. දැන් පින්වත් ඔබ දන්නවනේ මේ ගෙවුණු පසළොස්වක පොහොය මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබා ගත්තු මොහොත. අපි ඒක බොහොම ගෞරවයෙන් සිහි කළා. බැරි වෙලාවත් ගෞතම සාසන කාල සීමාව තුළ නිවන අවබෝධ කරගන්න බැරි වුණොත් මේ මහා භද්‍ර කල්පයට අන්තිමටම මුණ ගැහෙන මෛත්‍රිය බුදුරජාණන් වහන්සේවත් මුණ ගැහිලා ඒ ධර්මය අවබෝධ කරගන්න ලැබුණොත් ඒකත් එක්තරා ලාභයක් නේ පින්වත්නි. ඉතින් අර කිප්පා විඤ්ඤා කියන වචනේ කිප්පහ කියන වචනේ අපේ හැම වචනයක්ම තියෙන විවිධ තැන් මතක් කර ධර්මය උලුප්ප ගන්න ඕනේ. ඉච්චිතං පත්තිතන්තු ඉහං කිප්පමේව ඉක්මනින්. මොනවද ඉක්මනින්? ලෞකික යම් තාක් ප්‍රාර්ථනා තියෙනවා. අපි හිතමු යම් කිසි කෙනෙක් රෝගීව ඉන්නවා. දැඩි සත්කාරයක ඉන්නේ. එයාට අපි ඉක්මන් සහනයක් ලබා දෙන අධ්‍යාත්මික ශක්තියක් යොදවන්න ඕනේ. අන්න පින්නති ඔබ බෝධි පූජාවක් තියවනවා. ඒ වගේම නැත්නම් දම් පිනක් පූජා කරනවා. ඒ ලෙඩාට ඉක්මනින් නිරෝගී සුවය ලැබීමට යම් කිසි ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමකට බේත් පූජාවක් කරනවා. පින්නති ඔබට මේ ගාථාව දෙආකාරයකින් භාවිත කරන්නත් එකයි මම මේ මතක් කරන්නේ. ඉච්චිතම් පත්තිතම් මයිහං.
එතෙන්දි කියන්නේ. තමන් ප්‍රාර්ථනා කරගන්න ඕන. ඉච්චිතං පත්තිතං මහියං මම යමක් හිතනවාද යමක් පතනවාද මහියං මගේ. ඒ ප්‍රාර්ථනාව කිප්පමේව සමිජ්ජතු ඉක්මනින් ඉෂ්ට වේවා. ඉක්මනින් ඉෂ්ට වේවා. නිවන් දැකීමේ ප්‍රාර්ථනාව ලෝකෝත්තර වශයෙන් ගත්තොත් ඉක්මනින් ඉෂ්ට වේවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න ඕන. ප්‍රාර්ථනා කළ තරමින් පත්තනා හේතුවා ප්‍රාර්ථනා කළ හේතුවෙන්ම යමක් සිද්ධ වෙන්නේ නැති එක හැබෑව. නමුත් ප්‍රාර්ථනාවකුත් අවශ්‍යයි. මිනිස්සු අහනවා නිවන් ප්‍රාර්ථනා කරන එක හොඳ නැද්ද? ප්‍රාර්ථනා කරනකොට කෙලෙස් ඇති වෙනවා කියනවනේ. නෑ එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නෑ. භාග්‍යතුන් වහන්සේ වදාළේ නිවන අරමුණු කරන්න. නිවන අරමුණු කරන්න. දැන් දාන ආදී පින්කම් අනන්ත සිද්ධ කළේ සියලු බුදුවරයන් වහන්සේලා බෝධිසත්ව කාලෙදී විවරණ ලබන්නට ප්‍රාර්ථනාවක් තියාගන්න. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාව මේකයි කියලා නිසා ප්‍රාර්ථනාවක් තියාගන්න එක හොඳ නැහැ කියලා හිතුවොත් ඒක වැරද්දක් පින්වත්. එතකොට ඒ නිවන අරමුණු කරගෙන කරන ප්‍රාර්ථනාව වගේම ලෞකිකව ඕනෑම ප්‍රාර්ථනාවක් කිප්පමේව සමිජ්ජතු. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා කියනකොට විශාල පරාසයක් ආවරණය වෙනවා. සබ්බේ සියලුම චිත්ත සංකල්පනාවෝ හිතේ පහළ වන හැඟීම් වමනාවල් සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසී යථා ඡන්தோ පන්න රසී යථා කියලා කියන එක වගේම තවත් වචනයක් භාවිතා වෙනවා මේ ගාථාවට. මනිජෝති රසෝ යථා මනිජෝති රසෝ යථා. අපි ගත දෙකම හඳුනාගන්න එක. අපි එදිනෙදා ජීවිත භාවිතයට සත්‍යක්‍රියා කරන්නේ මොනවද කියලා පින්නත් ඔබ අප්‍රමාණ වාරයක් අහනවානේ. ඒ ගාථා මොනවද කියලා අප්‍රමාණ වාරයක් අහනවානේ. අපි වරින් වර පින්නත් ඔබට භාවිතයට ගන්න පුළුවන් දේවල් කියලා දෙනවා. ඉතින් ඡන්தோ පන්න රසියතා කියන්නේ මොකද? පන්න රසී කියලා කියන්නේ පුරපෝවේදා. පුරපෝවේදා හඳ කොහොමද? පුර හඳක් නේද? එක බිඳුවක්වත් අඩු නැති අටවක වගේ නැති හඳක් අපට දකින්න පුළුවන් පුරපෝවේදා. එහෙනම් සබ්බේ පූරෙන්තු චිත්ත සංකල්ප යම් කිසි චිත්ත සංකල්පනාවක් අපි තුල ඇද්ද? ඒ චිත්ත සංකල්පනාව ඉෂ්ට කරගන්නට මට මගේ මේ පින්කම හේතු වේවා. තමන්ට ප්‍රාර්ථනා කරගන්නවා. ඒ වගේම මාසීපත් කළා වගේ පොහෝදාට උපාසක උපාසිකාවන් විශේෂ දෙන දාණයටත් අපි වෙනම පින් දෙනවනේ උපාසක උපාසිකාවෝ. ඒත් අනිත් හැමෝටම මේක පුරුදු කරන්න ඕනේ. හැමෝම එක්ක හඬ නගලා මේ ගාතාව කියන්න ඕනේ. ගාතාව කියලා. ඒ දන් දෙන්නන්ට ගාතාවේ තේරුමක් කියලා දෙන්න. මොකද හුඟක් වටිනවා තේරුම දැනගන්න එක. ඒකටයි මා ටිකක් මේ කාලේ ගත්තේ පයින් පින්නතුල්ලට. මා කිව්වා මේ ගාතාවේ තවත් පුංචි වෙනස් කිරීමක් එක්ක තේරුමක් තියෙනවා මනිජෝති රසෝ යථා. ඒක කියනකොට ඉච්ඡිතං පත්තිතං මයිහං කිප්පමේව සමිජ්ජතු. පූරෙන්තු චිත්ත සංකප්පා. එතකොට එතන යම්කිසි ඒකදේශයක්. සබ්බේ පූරෙන්තු නෙමෙයි පූරෙන්තු චිත්ත සංකප්පා. මගේ චිත්ත සංකල්පනාව පිරේවා. පූරෙන්තු චිත්ත සංකප්පා. මොකක් වගේද? මනිජෝති රසෝ යථා. මණිකකින් උපමට්ටම් කළ මණිකකින් එළිය විහිදෙනකොට යම්කිසි දීප්තිමත් බවක් ඇද්ද? මගේ අඳුරු දේවල් පහ වෙලා ගිහින් මට ආලෝකය වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මම මේ අතුරු කතා ටික මතක් කරේ අපිච්ච ගුණය කියන පළවෙනි ගුණය සිහිපත් කරන්නට පදේ තෝරද්දී. අප්ප ඉච්ඡ අඩු ආසා ඇති බව. අඩු ආසා ඇති බව. මේක විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ අගය කරනවා. දැන් මේ පුන්නහාඳුරන්ගේ දස කතාවල ගුණයත් උන්වහන්සේ තුල තියෙන ගුණයත් අනිත් අය තුල ඒ ගුණ පිහිටවන්න බණ කියන එකත් මේ භාග්‍යවතුන් වහන්සේගේ අරමුණ. පෘථග්ජනයන් අතර සිතුවිල්ලක් තියෙනවා අපිච්චතාව පිළ මට ටිකක් ලැබුණම ඇති. ඒක හරි වටින හැඟීමක්. මිනිසුන්ට තියෙන්නෙම කොච්චර ලැබුණත් මදි කියන එකනේ. මිනිසුන්ට සමහරට තියෙන සම්පත් ඇති අනිත් අයත් එක්ක සසඳලා බලනකොට මදි. නිසා කතාවක් තියෙනවනේ ඇඟිල්ලේ තරමට ඉදුමම ගන්න කියලා. අපි වැඩ කරන්න ඕන අනුන්ට ණය නොවි මට පුළුවන් හැටියට. එතකොට මට තියෙන ටිකෙන් කලබනාකරණය කරගන්න, වැඩ සැලසුම් කරගන්න මම දන්නවා. මගේ ගෙදර ඔබේ ගෙදර මගුල්ගේ වේවා, ඔබේ ගෙදර මලගේ වේවා, ඔබේ ගෙදර වෙනත් කටයුත්තක් වේවා. ලෝකෙට පරකාසයට වැඩ කරන්න එපා. උගාක් මිනිස්සු ලෝකෙට පරකාසයට වැඩ කරලා ඔබ අහලා තියෙනවා ගෙදරට මරගන්න. රට හතට ණයයි. මම නිතර කියන්නේ ගෙවල් වල සමහරට ඉහළ මට්ටමේ කැමරා කරුවෝ ගෙනල්ලා
හරි වියදමක් කරලා ලොකු ෆොටෝතෝගයක් ගහනවා. පොඩි ඇඩ්වාන්ස් එකක් විතරයි දෙන්නේ මුල. අන්තිමට ඇල්බම් එක හම්බ වෙන්නත් කොහොමත් මාස 7-8ක් අවුරුද්දක් විතර වෙනවා සමහර විට. සමහරට දෙවනි දරුවත් හම්බෙලා ඉවරනකන් ණයක වන්න වෙනවා. ඉතින් මොකටද ලෝකෙට පරකාසයට වැඩ කරන්නේ? අපි හැමදේම කරන්න ඕන අපට ගැළපෙන හැටියට ණය නොවි. අපි හිතමු ඔබට වාහනයක් ගන්න හිතෙනවා. ඔබේ අතේ මිටේ තියෙන මුදලට නැත්නම් ඔබට මෙන්න මේ කෙටි කාල සීමාව තුළ මට මේක ගෙවලා ඉවර කරන්න පුළුවන් කියන හැඟීමෙන් වාහනයක් ගත්තොත් හුඟක් වටිනවනේ. ඒතර ඒ වාහනේ යන්නේ සුවසේ. මොන සුවයද? අනන සුවය. මම මේ වාහනේ ගත්තේ ෆිනෑන්ස් කරලා ගෙවන්න නැත්නම් ලොකු ණයක් මට තියෙනවා තව ගෙවන්න කියලා හිත ඉන්නකොට වාහනේ ගියත් පිච්චෙනවා. තෙල් විතර නෙමෙයි තමුණුත් පිච්චෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න අල්පේච්ඡ භාවය ඇඳුම වේවා. අන්තයට පේන්න නෙමෙයි. අඩු ගන්න ඔබේ පාවහන් යුගල වේවා. ඔබට ගැළපෙන විදිහට, ඔබට පහසු විදිහට කිසි කෙනෙකුට බරක් නොවෙන්න, තමන් අනුන්ට බරක් නොවෙන්න තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා නම් මේ අපිච්චතා ගුණය ඇති එක්කනගේ ලක්ෂණ ඒකයි. පුරාණ මිනිස්සුන් තුළ පින්වත්නි සීමිත ඇඳුම් කටලයක් නැතිබුණේ. ගොවිතැන්පත් කරපු අපේ තාත්තලාට ඇඳුමක් දෙකක් තිබුණේ. වෙහෙර විහාරයට යන්න, මල ගෙදරකට යන්න එක සුදු ඇඳුම් කට්ටලයයි, තව ගමනක් බිමනක් යන්න තව එක ඇඳුම් කට්ටලයයි. ඔවුන් අමුඩ කෙටියෙන් තමයි දවසේ වැඩි කාලයක් ගත කළේ. හරි සරලයි, හරි අල්පේච්ඡයි. මං කියන්නේ එහෙම ඉන්න කියන එක නෙමෙයි. පින්නති ඔබටත් පුළුවන් නම්. දැන් භික්ෂුන් වහන්සේලා ගත්තොත් එහෙම උන්වහන්සේලාට ලංකාවේ ඕන තැනකට සතියක් ඇවිදින්න හරි එක සිවුරු කට්ටල් දෙකක් තිබ්බම ඇති. මොකද කෝක පෙරෙව්වත් එකම පාටනේ. තමන් වහන්සේට හුරු කරගත්ත යම් පාටක් නැත්තම් සිවුරු මාරු කරා කියලා පාට වෙනස් වෙන්නේ නැහැ. හරි අල්පේච්ඡයි පින්වත්. ඒ නිසා අපි පුළුවන් තරම් අල්පේච්ඡ ජීවිතයට හුරු වෙන්න ඕන. පෘථග්ජනයන්ට පුදුම සැනසෙල්ලක් තියෙනවා මේ සරල අල්පේච්ඡ ජීවිතේ. ගෙවල් දොරවල් හදන කොටත් එහෙමයි. අල්පේච්ඡ වෙන්න ඕන පුළුවන් තරම්. අනිත් අයට පේන්න නෙමෙයි අපි ඇත්තටම ගෙවල් දොරවල් හදන්න ඕන. අනිත් හැම කටයුත්තකදීම අපිස් බව ඇති වෙන විදිහේ දහම් කරුණු මේ ඔබට දේශනා කළා වගේ පුන්නහාමුදුරෝ දේශනා කරනවා. පුන්නහාමුදුරගේ ජීවිතේත් එහෙමමයි. පෘථග්ජනයන් අතර එතකොට මොකක්ද ඇති වෙන හැඟීම අල්පේච්ඡතා ගුණේ තියෙනවා නම් මට මේ ලැබිලා තියෙන ප්‍රමාණය ඇති. මගේ හැටියටනේ මට ලැබෙන්නේ. මගේ හැටියටනේ මට ලැබෙන්නේ කියලා හිතනවා. යකාගේ හැටියට විමානය කියලා කතාවක් තියෙනවා. ඒ නිසා මට පුළුවන් හැටියට තමයි මගේ විමානේ හදා ගන්න ඕනේ. මගේ සීමාව තේරුම් ගන්න ඕනේ. එතකොට ජීවිතය හරි ලස්සනයි. රහතන් වහන්සේලාට තියෙන හැඟීම අපිච්ච ගුණේ ඊට වඩා ටිකක් දියුණුයි. මොකද්ද? මට අමුතුවෙන් කිසිවක් අවශ්‍ය නැහැ. රහතන් වහන්සේගේ අතේ තියෙන එකම සම්පත තමයි යමක් බාහිර ලෝකෙන් ලබා ගන්න තියෙන සම්පත තමයි පාත්‍රා ධාතුව. උන්වහන්සේගේ පාත්‍රා ධාතුවට ලැබෙන්නේ යමක්ද? අහවල් ඒවා ලැබිය යුතුයි කියලා හඹා යන ගතියක් නැහැ රහතන් වහන්සේ. රහතන් වහන්සේ බාර නිතින්ම අපිච්චතානේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අගය කරනවා. භාග්‍යතුන් වහන්සේටත් විස්තර කරනවා මම කිව්වා වගේ. උන්වහන්සේ අනුමත කරනවා. ස්වාමීනි අපේ පුන්නහාමුදුරුව අපට අනුශාසනා කරන්නේ, ලෝකෙට අනුශාසනා කරන්නේ ඔබ වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර රත්නයක් හැටියට මෙන්න මේ රහතන් වහන්සේ නමකගේ ගුණයසේ හැසිරෙන්නේ කියලා. අවශ්‍යතා සීමා කරගන්න. අවශ්‍යතා සීමා කරගන්න. පින්නත් අවශ්‍යතා වැඩි වුණ තරමට ජීවිතේ උසලගෙන යන්න තියෙන බර වැඩිනේ. අවශ්‍යතා වැඩි වෙන තරමට ගන්න පඩිය මදින පින්වත්. ඒ නිසා අපි අවශ්‍යතාවන් සීමා කරගත්තොත් අවශ්‍යතාවෙන් කියලා දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න ඕන. අවශ්‍යයි කියලා හිතන හැම දෙයක්ම ඉෂ්ට කරගන්න උවමනාවක් නැහැ. ජීවිතය තුලන්නේ අපිච්චතා ගුණය උපදවා ගත්තොත් අර කරණීයමෙත සූත්‍රෙත් වෙනවා නේද අපිච්චතා කියන වචනේ. අප්පකිච්ඡෝච අඩු කටයුතු ඇති කෙනෙක් වෙන්න. අප්පකිච්ඡෝච සල්ලවකවොත් සහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වෙන්න. අපිච්චතාවයත් එක්ක සහැල්ලු පැවැත්ම හරි වටිනවා. එයාට ගමනක් බිමනක් යන්න වේවා අනිකුත් කටයුත්තක් වේවා හරි සැහැල්ලුවෙන් එයා පවතින්නේ. මොකද එයා හිතනවා ලෝකය සතුටු කරන්න යාමින් මම අමාරු වැටෙනවා නම් වඩා වටිනේ ලෝකය සතුටු කිරීමද මම අමාරු වෙන වැටේ ජීවත් වීමද? හැම දෙයක්ම පටන් ගන්නකොට සැලසුම් කරනකොට මම ලෝකය සතුටු කරනවාද මම සතුටින් ජීවත් වෙනවද කියන තීරණයට එන්න. එහෙම තීරණයට આવොත් ජීවිතය හරි සුන්දරයි. නැත්නම් අනිත් අය පසුපස හඹා යන්න ගියොත් විශාල ප්‍රමාණයක පීඩනයක් එනවා. පින්නත් ඔබ මං හිතන්නේ
එක කතා පොතක් තියෙනවා මම ඒකත් කෙටියෙන් මතක් කරන්නම්. දවසක් රජ කෙනෙක් කියනවලු රටවැසියන්ට වැඩිම ප්‍රමාණයක් රවුමක් දුවපු එක්කෙනාට ඒ ප්‍රමාණයට අයිති ඉඩකඩම් ටික ලැබෙනවා. දැන් මේ ඉඩල් ලබා ගැනීමටයි මේ විශාල වපසරියක් දුවන්නේ. දිව්‍ය ප්‍රමාණයට ලැබෙනවා. අපි නිකන් කියනවා දිව්‍ය ප්‍රමාණයට 7 කියලා. ඒ වගේ. දැන් ඔන්න එක මිනිස්සෙක් රුවන් උපරිම මහන්සිය දරමින් හුස්ම ගන්න නැතුව විශාල වපසරියක් දිව්වා. දුවලා දිනුම් කණු ළඟට එනකොට රවුම ආවරණය කරන තැනට එනකොට මේ මිනිහයාට පපුවේ අමාරු හැදිලා මැරලා වැටුණා. තව සමහර මිනිහෙක් කල්පනා කරනවලු ඔන්න ඔහේ ලැබෙනව නම් ලැබෙන්නේ නැතෑ කියලා. එක තැන ඉඳගෙන යන්තම් නිකන් කැරකුණා. ඒකෝර දැන් අර පළවෙනි මිනිහයා මැරලා වැටුණා. එයාට මොකවත්ම නැහැ. දෙවෙනි මිනිහයාත් එක තැනනේ කැරකුනේ. කකුල් දෙක තියාගෙන ඉතර පොඩි ඉඩම් කෑල්ලක් හම්බ වුණා. අනිත් එක්කනා කල්පනා කරනවා මේ නිකාම ඉන්නෙත් නෑ මං. හැබැයි ඕනවට වඩා මහන්සි වෙන්නෙත් නෑ මං. මට පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. පුළුවන් ප්‍රමාණයට තමයි මං යන්නේ කියලා එයා ඇඟේ මහන්සියත් ඕනවට වඩා දරන්නේ නැතුව නිකම්ම ඉන්නෙත් නැතුව මධ්‍යම ප්‍රමාණයට දිව්වයට හම්බුණා තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහේ ඉඩම් ප්‍රමාණයක්. මොකද එයා ලැබිච්ච ප්‍රමාණයෙන් තෘප්තිමත් වුණා. අර Tamanට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිච්ච එක්කනටත් එහැයින් මම දුවන්න ඕන කියලා හිතුවනම් අර පළවෙනියට වෙච්ච එක තමයි ඊළඟ එක්කනට වෙන්නේ. උගත් දෙනෙක් පින්වත් ජීවිතේ අන්තිම මොහොත වෙනකන් කිසිම තෘප්තියක් නැති ජීවිතයක් නේ ගත කරන්නේ. කිසිම තෘප්තියක් නැති ජීවිතයක් නේ. ඒ නිසා අපිට මේ ජීවිතය ලැබිලා තියෙන්නේ අතෘප්තිකරව අසහනකාරීව ජීවත් වෙන්න නෙමෙයි. තෘප්තිමත් සහනයෙන් ජීවත්. සමහර වෙලාවට මේ පැවිදි ජීවිතයේ ගෙවන නමුත් අපෙමුත් අහනවා සමහරු අනේ ඉතින් මේ ඔබ වහන්සේලාට ඔයිට වඩා හුඟක් සුවසේ ජීවත් වෙන්න පුළුවන් නේ. ඔයිට වඩා සුඛෝපභෝගී සංඝාවාසයක් හදා ගන්න පුළුවන් නේ. ඔව් එහෙම පුළුවන්. නමුත් ඕන නැහැ. මේ තියෙන ප්‍රමාණය මට නොතෙමී ඉන්න තියෙනවා නම් මට පුළුවන් ප්‍රමාණයේ සාසනික මෙහෙවරක් කරගන්න මගේ බණ භාවනා ටිකට පරිබෝධයක් නොවෙනවා නම් ඒ ඇති කියලා කියන්න තරමට අපට පුළුවන් නම් අන්න පින්නත්නි පැවිදි ජීවිතය තුළ වඩාත් අල්පේච්ඡතා රසය විඳිනවා. මේක හරි පුදුම රසයක්. පුදුම රසයක්. අසහනයෙන් තොරව ජීවත් වෙන ජීවිතය සහනකාරී ජීවිතයක් නේ. ඒ නිසා පින්නති ඔබටත් මේ දහම් කරුණු වලින් සහනකාරී ජීවිතයක් ගොඩනගන්න ඔබ ඉන්න වපසරිය ගැන හිතන්න. පින්නත් ඔබ ඔබේ ජීවිතය තුළ මෙතෙක් ජීවත් වෙන්නේ සහනෙන් නම් කමක් නැහැ. මට තියෙන ප්‍රමාණය මගේ ලැබීම හැටියට ලැබේ. මං නිකන් ඉන්නේ නැහැ උත්සාහ කරනවා. අර රවුන්ඩ් දියපු එක්කනවා වගේ. නමුත් යම් ප්‍රමාණයක්ද ලැබෙන්නේ මං ඒ ප්‍රමාණය පිරිමහගෙන ජීවත් වෙනවා. මේ පිරිමහනවා කියන එක හරි වටිනවා. හැම මැහුමකටම වඩා වටිනවා කියන්නේ පිරිමැස්මනේ පින්වත්. ඉතින් රහතන් වහන්සේගේ ගුණයත් පුරුෂජනයාගේ ගුණයත් ගාක් විවරණය කරන බණපදයක් තමයි මේ අප්පිච්චතා කියන ගුණය මේ රතවිනිස සූත්‍රය. අපිට කාලය සීමා කරගන්න ඕනනේ. එහෙනම් දෙවැනි කාරණය අප්පිච්ච දස කතා වස්තුවෙන් අප්පිච්චතාවෙන් පස්සේ ඔබට කිව්වා සන්තුට්ඨිතා. කරුණු හතරක් තියෙනවා නිතරම බුදුබණේ තියෙන. අප්පිච්චතා, සන්තුට්ඨිතා, සල්ලේකතා, සුභරතා. හතරයි. සල්ලේකතා සන්තුට්ඨිතා කියන්නේ මට මේ ලැබිච්ච ප්‍රමාණය ඇති කියලා සතුටු වෙන එක. මම එක අප්පිච්චතා ගුණයේදීම සිහිපත් කළා. ඊළඟට කිව්වා පවිවේක ගුණය. තුන්වෙනි ගුණය තමයි පවිවේක ගුණය. සාමාන්‍යයෙන් අපේ ජීවිතවලටත් ලෞකික ජීවිතවලටත් අත්‍යවශ්‍ය දෙයක් තමයි විවේකය කියන එක. ඉගෙන ගන්න දරුවන්ගේ ඉඳලා මහලු වී පසු වෙන ඇත්ත දක්වා අත්‍යවශ්‍ය දෙයක් ජීවිතයක විවේකය. අසීමාන්තික ලෙස කය වෙහෙසවන එක්කෙනාට විවේකයක් නැතුවම වැඩ කරන එක්කෙනාට වැඩිකල් වැඩ කරන්න බෑ. අසීමිත වෙහෙසක් දරාගෙන යන එක්කෙනාට අර මිරිඟුවක් පස්සේ දුවන මුව පොව්වන්ට වෙච්ච වැඩේ වෙනවා. ජීවිතයේ කිසිම තෘප්තියක් නැතුව විවේකයක් නැතුව බොහෝ දෙනෙක් ජීවිතය තුළ අතරමං වෙලා ගත කරන බව පේනවා. ඒ නිසා ලෞකික ජීවිතේත් හරි අත්‍යවශ්‍යයි පින්නත් යන්ත්‍රයක් වුණත් සෑහෙන කාලයක් වැඩ කරලා ඒකට සර්විස් එකක් දෙනවා. ඒ මොකද නැවත වැඩ කරන්න නම් පණ ගන්නට නම් මෙතෙක් වැඩ කරපු මේ ඉන්ද්‍රිය ප්‍රකෘතිමත් කරන්න ඕනේ. අපි බුද්ධිමය වශයෙන් වැඩ කරනවා කියමු නිරන්තරයෙන් සීකරමින් බුද්ධිමය සංවාදවලට යමින් සාකච්ඡා කරමින් ඉඩක් හසරක් විවේකයක් Tamanට කියලා නැතුව කටයුතු කරනකොට බුද්ධිය වැඩිකල් වැඩ ගන්න බෑ. බුද්ධිය විකෘති වෙන්න පටන් ගන්නවා. බුද්ධියට විවේක දෙන්න ඕනේ. ඒ වගේම ගතටත් එහෙමයි. අසීමිත ලෙස ගත වෙහෙසවන්න බෑ.
යම් විවේකයක් ගතට යම් කාල සීමාවක් තුල අවශ්‍යයි. විවේක අරගෙන කොහොමද ඉතින් මට කියලා හිතුවට විවේක නොගන වැඩ කළොත් අර බලාපොරොත්තු වෙන පරමාර්ථය කරා යන්නට බෑ. විවේකේ නැති නිසාම ගත ඇද වැටෙනවා. ගතට බොහෝ පීඩා ඇති වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ළඟ මේ පුණ්ණහාමුදුරන්ගේ දසකථා වස්තු වල තුන්වෙනි ගුණය හැටියට කියන්නේ මොකද්ද? පවිවේක ගුණය. පවිවේක ගුණය ගැන විස්තර කරන්නේ හුදකලාව ඉරියව් පැවැත්වීම නම් වූ කාය විවේකය අවශ්‍යයි. හුදකලාව ඉරියව් පැවැත්වීම දැන් වෙහෙසිලා අපි ටිකක් වෙහෙස නිවා ගන්නවා කියලා පැත්තකටලා ඉන්නේ. ඒකටත් අපි කියමු කාය විවේකය කියලා. ඒ පවිවේක ගුණය කියන එක බොහෝ වෙලාවට රහතන් වහන්සේලා හා සම්බන්ධව දේශනා වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතවලටත් අත්‍යවශ්‍යයි කියන කාරණාවයි මම මේ සිහිපත් කරන්නේ. දැන් බලන්න ඒ කාරණේට තව ටිකක් මම උණපොරට එකතු කරන්නම්. දැන් සිගාලෝවාද සූත්‍රයේ ස්වාමි සේවක යුතුයකම් කියලා જાතියක් තියෙනවානේ. ඒකෙදි ස්වාමියාගේ යුතුයකම තමයිලු තමන්ගේ සේවකයාගෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම් එයාට අසීමාන්තික වැඩ පවරන්න නැතුව එයාට මේ වැඩ කොටසෙන් කොටස විවේක දෙන එක. වැඩ කොටසක් කරලා විවේක දෙනවා. සමහර ස්වාමීවරු එහෙම නෙවෙන්නේ. එක වැඩක් කරගෙන යනකොට ඒ වැඩේ ඉවර වෙන්න ඉස්සෙල්ලා තව වැඩක් පවරනවා. එතකොට එකක්වත් හරියට කරගන්න බෑ. විවේකයක් ලැබෙන්නේ නැහැ. අන්තරයක් නැහැ. පින්නත් ඔබ වුණත් ආහාර ටික ගත්තත් අනිකුත් වැඩක් යෙදුනත් හැම වෙලාවෙම අන්තරයක් තියාගන්න ඕනේ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක බත් කටක් කනලා ඒක මුවකට අරගෙන ඒක හොඳින් විකලා කුසට ඇතුළු වෙනතුරු ඊළඟ බත් පිනාරන්න එපා. ඊළඟ බත් පිනාරන්න එපා. සමහර කෑම කන හැටි බලන්න කිසි විරාමයක් නැතුව කෑම කන ඉන්නවනේ. එකක් කටට දාපු ගමන් සවලින් අරගෙන වැලි පිරෙව්වා වාගේ ට්‍රැක්ටරේට මෙහෙම බත් එක කටට ගත්ත ගමන් අනිත් එක අනලත් ඉවරයි. ඒක අනලා ඉවරනකොට අරක ගිල්ලත් ඉවරයි. ඒ නිසා ආහාරය ලැබිය යුතු පෝෂණය ලැබෙන්නේ නැහැ. බත් කටක් අතරත විරාමයක් ඕනේ. විරාමයක් ඕන. දැන් ඔය අපේ රටේ ඉතිහාසය ඔබට මතකනේ සටන් විරාම කියලා જાතියක් තිබ්බා. නේද? දැන් එතකොට සමහරට ඔය හිරගේ කියන්නේ එක්තරා විදිහක විරාමයක්. වැරදි කරපු අයට ජීවිතය දිහා ආපස්සට හැරිලා බලන්න විරාමයක්. හැබැයි ඒ විරාමයේ අර්ථවත් කරන්න නම් එයාට ඒ ආගම් වලට අනුරූපව ආගමේ නාමයෙන් යම්කිසි ආධ්‍යාත්මික පණිවිඩයක් දෙන්න ඕනේ. ජීවිතය දිහාවේ විලෝකනය කරන්න. ඔබ අහලා තියෙනවද පංචමහා විලෝකන කියලා? ජීවිතය දිහා බලන්න හැමෝටම විලෝකනයක් අවශ්‍යයි. ඒ විලෝකනය කාය විවේකයක් සඳහා විතරක් නෙමෙයි, චිත්ත විවේකයක් සඳහාත් අවශ්‍යයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තමයි චිත්ත විවේකය. ඒ කිව්වේ බණ පොතේ ගැඹුරින් විස්තර කළොත් එහෙම රූපාවචර අරූපාවචර ධ්‍යාන අෂ්ඨ සමාපatti වලින් තමයි මේ චිත්ත විවේකය නැත්නම් චිත්ත විසුද්ධිය කියන එක ඇති වෙන්නේ. දැන් අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ආදී වශයෙන් විසුද්ධි හතක් කතා කරනවානේ. ඒතකොට මේ විසුද්ධි වලින් චිත්ත විසුද්ධිය ඇතිවීම සඳහා අර සීල විසුද්ධිය උපකාරයිනේ. ඒතකොට මේ සීල විසුද්ධිය තුල පින්වත්නි කාය විවේකයක් තියෙනවා. දැන් තමන්ගේ සීලය පිළිබඳව තමන් මානසිකාර කරන්නට කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පසෙකට වේ සිට. මේ සීලය මගේ සීලය මට උපවාදන ගන්නේ නැහැ. මගේ සීලේ දිහා බලලා මට ලොකු ප්‍රශංසනීය හැඟීමක් පහළ වෙනවා. බණ අහනකොට දහම් පොතපත කියවන විට රහතන් වහන්සේලාගේ ආර්යකාන්ත ගමන් මඟ ගැන සිහි කරන විට මට මගේ ජීවිතය ගැනත් මගේ සීල සම්පත්තිය ගැනත් ලොකු අභිමානාත්මක හැඟීමක් හිතට ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ අර චිත්ත විවේකයේ තුල තමන්ගේ සීලේ මානසිකාර කළාම. තුන්වෙනි විවේකය කියනවා උපදි විවේකය. උපදි විවේකය කියලා කියන්නේ නිවන් දැකපු හිත. නිවන් දැකපු හිත. නිවන් දැකීමෙන් මෙපිට අනිකුත් සතර මාර්ග සතර පරවලදීත් යම් කිසි විදිහේ උපදි විවේකයක් දැනෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අගය කරනවා කාම නම් වූ උපදිහෙන්ද, කන්ධ නම් උපදියෙන්ද, කිලේශ නම් උපදියෙන්ද, අபிසංකාර නම් උපදියෙන්ද උපදි හතරයි. මෙන්න මේ උපදි හතරෙන් වෙන් වෙච්ච මොනවද? කාම, කන්ධ, කිලේශ, අபிසංකාර. ඒවා වෙනවම තෝරන්නට තියෙන පද කීපයක්. මෙන්න මේ ත්‍රිවිධ විවේකයෙන් ජීවත් වන වාසය කරන එක නම් මොකද්ද? කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන විවේක තුනෙන් යුක්තව ජීවත් වෙන එකනට පවිවේක ගුණය තියෙනවා. පවිවේක ගුණය ඇති වෙන විදිහට තව කෙනෙක් එක්ක අපට දහම් කතාවක යෙදෙන්න පුළුවන් නම් ඒක ලොකු අර්ථලාභයක්. හතරවෙනි කාරණේ විස්තර කරනවා අසංසට්ඨ ගුණය කියලා එකක්. මේක ටිකක් දුර්ලභව හම්බෙන එකක්. අසංසට්ඨ ගුණය. මොකද්ද බලමු අසංසට්ඨ ගුණය කියලා කියන්නේ? සංසර්ග පහකින් ජීවිතය තොර කරගෙන ඉන්නට පුළුවන් නම් ආන් යාට ඒ අසංසට්ඨ ගුණය කියන එක ලැබෙනවා. ඒ මොකද කිව්වේ?
යම් කිසි කෙනෙකුට ස්ත්‍රියකුට පුරුෂයෙකු වේවා පුරුෂයෙකුට ස්ත්‍රියකු වේවා අරමුණක් වශයෙන් දැකීමෙන් ඇතිවන ඇල්ම නැත්තම් රාගයට කියනවා දර්ශන සංසර්ගය කියලා. එතකොට කෙනෙකුට දර්ශන සංසර්ගයෙන් ඈත් වෙලා ඉන්න පුළුවන් නම් ඒකත් මහත් ගුණයක්. ඒකත් මහත් ගුණයක්. අඩු ගානේ මාසෙකට සැරයක් 15ක පොහොය ඔබ ගෙදරින් ඉවත් වෙහෙර බිමකට යන්න ඕනේ. ඇයි ඒ? අර ගෙදර ඉන්න අය පිළිබඳව ගෙදර තියෙන දේපොළ පිළිබඳව ගෙදර සිල් සමාදන් වුණාම හොඳද කියලා තහනවානේ. යන්න ඉන්න බැරිකම තියෙන කාර්යයක් නැහැ වෙනම කුටියක් සකස් කරගෙන එහි වාසය කරමින් ඔබට ඉන්න එක. නමුත් අර දරුවෝ පේනකොට වේවා දරුවන්ගේ දරුවෝ පේනකොට වේවා බිරිඳට ස්වාමියා පේනකොට වේවා ඒ දෙන්න අතර ඇති වෙන දර්ශන සංසර්ගයේ වෙනම එකක්. අනිත් අය පිළිබඳව නිතර දකිද්දි නිතර සිල් සමාදන් කරලා ගෙදර ඉන්නකොට මේ භාවනා කරන්න වාඩි වුණාම අතන මෙතන ඇද පේනවා. ඉතින් නැගිටලා ගිහලා ඇද හදන්න යනවා. නොඑක ආකාර වැඩ රාජකාරී. ඒ නිසා දර්ශන සංසර්ගයෙන් ඈත් වෙ ඉන්න මාසයකට එක දවසක් පින්නත් ඔබ විහාර භූමියකට යන්න ඕන. හොඳයි විහාර භූමියකට නෙවෙයි කියමුකෝ. පින්නත් ඔබට ගහකොළ වලින් පිරිච්ච පොඩි වනවදුලක අඩු ගානේ මාසයකට දෙදවසක් විතර හරිවත් ගත කරන්න පුළුවන් නම් අන්න ඔබ ළඟ අසංසට්ට ගුණේ නිතරම දකින්න නොදක බෑ කියන තරට එනවා නම් පින්නත් ඔබට මේ වැඩේ කරන්න බෑ. දැන් පැවිද්දන්න මේක හොඟක් පහසුයි. පැවිද්දෝ ගිහි ගෙදරින් ඉවත් වෙලා ආවහම ආයේ ගෙදර ආයේ දකින්න අරයා දැක්කේ නැහැ මෙයා දැක්කේ නැහැ. ඉතින් ගෙදර ඉන්න අයටත් පණිවිඩයක් කියන්න ඕන. ඒගොල්ලොත් කොච්චරවත් හුඟ දවසකින් දැක්කේ නැහැ කියාගෙන එනවා. දැන් අරයා ගෙදරින් ඉවත් උනේ. එයාට මේ දර්ශන සංසර්ගයෙන් ඈත් වීම උවමනාව තියෙන නිසා සසර ප්‍රාර්ථනා කරන ආපු නිසානේ. ඒ නිසා නිරන්තරයෙන් එළඹිච්ච එක්කෙනා ගිහි ගෙදරින් ඈත් වෙච්ච එක්කෙනා කරෙහි නැවත නැවත දර්ශන සංසර්ගය ඇති වුනහම එයාගේ පැවිද්ද එයාට එපා වෙනවා. අර දර්ශන සංසර්ගය ඕන වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඒ යමෙක් යම් අරමුණකට යම් හේතුවක් නිසා බැසගත්තද ඒ අරමුණට ඔබ බාධාවක් වෙන්න එපා. ඒ අරමුණට බාධාවක් වෙන්න එපා. භාවනා යෝගීන් වාසය කරන තැන්වල ගහලා තිනවා මේ නිශ්ශබ්ද වෙන්න. යෝගීන් දැකීමට යෑමෙන් වළකින්න. ඇයි ඒ? දර්ශන සංසර්ගයෙන් ඉවත් වීම තමයි චිත්ත ඒකාග්‍රතාවයට තියෙන වටිනාම දේ. ඉතින් ඒ බෝඩ් එක තියෙන තැනම ගිහින් හිට ගන්නවනේ අපි. බෝඩ් එකට පිටුපාලත් කතා කර කර ඉන්නවනේ. ඒ නිසා දර්ශන සංසර්ගය වගේම දෙවෙනි සංසර්ගය තමයි ශ්‍රවණ සංසර්ගය. ඒ කිව්වෙත් අර විෂභාග අරමුණකින් සමහර අයට ඕනනේ නිතරම ස්ත්‍රීන් පුරුෂයන්ට පුරුෂයන් ස්ත්‍රීන්ට කතා කරන්න ඕනනේ. පෙම් කරන කාලේ විශේෂයෙන් වැඩිනේ. ඒ නිසා කිව්වා යමෙකුට අනුන්ගේ කතා හුඟ කාලෙකින් කතා කරන්නවත් බැරි වුණා. තොරතුරු අහන්නවත් බැරි වුණා කියලා අහන්නට තොරතුරු නිතර පෙළඹෙනවා නම් අනුන්ගේ තොරතුරු. අන්න එතෙන්දී යාට ශ්‍රවණ සංසර්ගය ඇති වෙනවා. තුන්වෙනි කාරණේ කියනවා එක්ක දකින්න ඕන එක්ක ඔයා කතා කරන හඬ අහන්න ඕන. තුන්වෙනි එක කියනවා සමුල්ලාප සංසර්ගය. ඒකෙමුත් ඈත් වෙන්න ඕන. සමුල්ලාප කියලා කියන්නේ අර වගේ විසභාග අරමුණක් හමු වීමෙන් කතා කර කර ඉන්නට හිතවිලි පහළ වෙනවා නම් ඒ කතා කිරීමෙන් ඇති වෙනවනේ ඇල්ම. කතා කිරීමෙන් උපදිනවනේ රාගයක් වෙන්නත් නේ. භාග්‍යතුන් වහන්සේ එක තැනක භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි කාන්තාවෝ දකින්න එපා. අනේ ස්වාමීනි කාන්තාවනේ වැඩිපුර ඉන්නේ දකින්න. එහෙමද? දැක්කොත් එහෙමනම් කතා කරන්න එපා. අනේ ස්වාමීනි ඉතින් සිව්පසලාභයෙන් අපිට වැඩිපුර සංග්‍රහ කරන්නේ නැත්තෝ ඉතින් ප්‍රශ්න තොරතුරු කතා කරන්න ආවම කතා කරන්න වෙනවනේ ස්වාමීනි. එහෙමද? කතා කරනවා නම් සිහිය උපද්දව ගන්න. වැඩිහිටිම කාන්තාවක් හමුනොත් මේ මගේ මවයයි යන සංඥාව ඇති කරගන්න. බලන්න කොච්චර ගැඹුරින් භාග්‍යතුන් වහන්සේ මේ ගැන පියවරෙන් පියවරටනේ මේ කියන්නේ. දකින්න එපා කියලා කිව්වේ දකින්න එපා නිසා නෙවෙයි. සිහිය උපද්දවන්න පියවර ක්‍රමයෙන් හිත වඩවන ආකාරය. ඒ පිළිබඳ මේ උපදේශනේ දෙන්නේ. ස්වාමීනි එතකොට කොහොමද කතා කරන්න ඕන? සමවයස කෙනෙක් නම් සහෝදරියෙක් වශයෙන් සලකන්න. බාල වයස කෙනෙක් නම් මේ මගේ දියණියක් කියලා හිතන්න. ඒ සංඥාව හිතේ දරාගෙන කතා කරන්න. භාග්‍යතුන් වහන්සේ බලන්න බොහෝ දරුවන්ට කතා කරලා තියෙන නැගණියනේ කියලානේ. නැගණියනේ කියලානේ. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම ආදර්ශයක් දීලා තියෙනවා. අන්න අර අරමුණක් හොමින් කතා කිරීමෙන් වළකින්නේ කියලා කිව්වේ තුන්වෙනි සංසර්ගය. හතරවෙනි එක සම්භෝග සංසර්ගය. සම්භෝග සංසර්ගය කිව්වේ සමහරට අපි ආදරය කරන ඇලීම් ඇති ඇත්තෝ යමක් පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරන දේෙන් කොටසක් හෝ Tamanට පරිහරණය කරන්න නැත්තම් සම්භෝග කියලා කියන්නේ පරිහරණය කරනවා. දැන් අපි හිතමුකෝ අපි ආදරය කරන කෙනෙක් තේකක් බොනවා. ඉතින් ළඟටලා බලාගෙන ඉන්නවා.
ඇයි එතේකින් ටිකක් බොන්ට සම්භෝග සංසර්ගය. එහෙම නැත්නම් නිතර මතක් වෙන්න මොනවා හරි ඉල්ල ගන්න. අඩු ගානේ අත්ලේසුවක්වත් සාමාන්‍යයෙන් සමාජ සම්මතයෙන් නම් තියෙනවා අත්ලේසු ගන්න හොඳ නැහැ අමනාපේනවලු කියලා. ඉතින් සම්භෝග සංසර්ගයට කාරණාවක් යෙදෙනවා නම් යමික තුල එතනත් ඇල්ම රාගය ඇති වෙනවා. ඒකෙමුත් වලකින්න කියනවා. මේ නම් කතා කරන්නේ හුඟක් ගිහියන් සඳහා නොවේ. පැවිද්දන් සඳහා නමුත් ගිහියන්ටත් මේක නරක නැහැ. ගිහියන්ටත් පුළුවන් තරම් මානසික සාන්තිය ඕන නම් මේ කරුණ පහ තියෙන්න ඕන ගිහියන්ටත්. පස්වෙනි කාරණේ කියනවා කාය සංසර්ගය. තමන්ගේ ප්‍රතිවිරුද්ධ විෂභාග අරමුණු තියාගේ ඉන්ද්‍රියන් ස්පර්ශ කිරීමෙන් ඇතිවන ඇල්ම රාගය කියන මේ වගේ ඉවත් වීමෙන් ඇතිවෙන සහනය ගැනයි මේ අසංසට්ඨය ගුණය කියන හතරවෙනි ගුණයෙන් කතා කරන්නේ. පස්වෙනි ගුණය දැන් අපි මේ සීලයේ තියෙන තැන් හොයන්නේ. ඒ අතර සීල විසුද්ධියේ ඉතා වටිනා කොටසක් මේ ආරම්භක මොහොතේදී පින්වත්නි සාකච්ඡා කරන්න. එතන තියෙනවා සම්පූර්ණයෙන් කාය සංවරය, වාචික සංවරය, මානසික සංවරය. දැන් මෙතෙක් තෝරපු කරුණු වලත් පින්වත්නි ඔබට වැටහෙන්නට ඇති මේ කතා කරන්නේ සීලය ගැනම තමයි කියන කාරණාව. ඊළඟට පස්වෙනි කාරණේ තමයි ආරද්ධ විරිය ගුණය. මේ ආරද්ධ විරිය ගුණය ගැන කියන්නත් අපට බණ පොතේ බොහෝ තැන් හම්බ වෙනවා. එක තැනක් තමයි අංගුත්තර නිකායේ පොත් වහන්සේක තියෙනවා මහා නාග සූත්‍රය කියලා එකක්. සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා දිනක් හමු වෙලා වේළුවනාරාමේදී. සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරන්ගේ ඉන්ද්‍රියන් හරීම ප්‍රසන්නව තියෙනවා දැකලා අහනවා. මොකද වෙනදට වඩා හරි ලස්සනයිනේ. බලන්නකොට අර ස්වාමීන් වහන්සේලාත් බොහොම මේ එකිනෙකාගේ අලංකාරය ගැන ශාන්ත භවෙන් ඇති වෙන නිසංසල භවෙන් ඇති වෙන ප්‍රබෝධය පිළිබඳව කතා කරලා තියෙන ආකාරය කොච්චර වටිනවද? දැන් භාග්‍යතුන් වහන්සේගෙමුත් අහනවානේ සමහර ගිහියැත්තෝ සමහර ස්වාමීන් වහන්සේලා දැකලා ස්වාමීනි හරි පුදුමයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ. ඇයි? ස්වාමීනි අපි මේ පංචකාම සම්පත්තීන් සියල්ල විඳිමින් මල්ගඳ සුවඳ විලවුන් ආදී සියල්ලත් දරමින් නොඑක ආකාර ආලේප ගල්වා ගනිමින් තමයි අපි ලස්සන වෙන්නේ. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ගේ කෙස් කලබත් නැහැ. නමුත් හරි ප්‍රසන්නයි නේ අපේ හාමුදුරනේ බුදුහාමුදුරනේ. ඒ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතන්නානුසෝචಂತಿ. අතීතයේ වෙච්ච දේවල් ගැන හිත ගිහි ගෙදර ඉඳලා වෙච්ච කරදර පීඩා එහෙම නැත්නම් පැවිදි ජීවිතයේ වෙච්ච කරදර පීඩා ඒවා හිත දරා ගන්නෙ නැහැ. මගේ බුද්ධ ශ්‍රාවකයෝ අතීතය අනිත්‍යයි කියලා අතීතයේ අනිත්‍ය භාවයට ගිය අතීතයේ අනිත්‍ය භාවයට මේ අවලා ඉන්නේ මගේ භික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයෝ. පැවිද්ද විතර නෙමෙයි ගිහියන්ටත් මේ සැනසෙල්ල එහෙමමයි. දැන් ඔබ ගොඩක් දේවල් තැවෙන්නේ වෙච්ච දේවල් ගැන හිතලානේ. ඔබට පුළුවන් නම් වෙච්ච දේවල් ගැන හිතලා ඇති වැඩක් නැහැ කියලා. අපි කතාවට කියනවා වෙච්ච දේ වුණා. දැන් වෙන්න තියෙන දේ බලාගමු. ඒ අවවාදේ නිතර මෙනෙහි කරගන්න. තමන්ටම අවවාද කරගන්න. කවුරුවත් කියනකම් බලා ඉන්න එපා. ධර්මයේ තමා තුළ තියෙනවනේ. දැන් හිතන්න මේ බණ අහන ගමන් ඔබට විවිධ අයගෙන් වෙච්ච අකටයුතුකම් කාය පීඩා චිත්ත පීඩා කොයිතරම්නම් ඔය හිතින් දරදරා රාත්‍රී කාලේ දැන් නිදා ගන්න ගියාම එදා උදේ සිද්ධ වෙච්ච යම්කිසි චිත්ත පීඩාවක් කාය පීඩාවක් එල්ලීම් වෙනකම් මෙනෙහි කර නිදා ගන්න තියා ඉන්නවනේ. කෙනෙකුට පුළුවන් නම් දැන් මං හිටියා කියලා ගිය නුවණ ඇතුළවවත් අද්ද ගන්න බෑ. වෙච්ච දේ ආය හදන්න බෑ දැන්. ඒකට කාර්යයක් නැහැ. නමුත් නැවත නොවරදින තරට කටයුතු කරන්න කොහොමද කියලා මම හිත හදා ගන්නවා. හැබැයි ඒත් වැරදුනොත් මං ඒකෙත්තත් මේ විදිහටම හිත හදා ගන්නවා. ඒ වෙනුවෙන්වත් මම මේ විදිහටම හිත හදා ගන්නවා කියලා ලොකු ශක්තියක් ඕන. භාග්‍යවතුන් වහන්සේ කියනවා අතීතන්නානුසෝතಂತಿ නප්පජප්පන්ති නාගතං. නොයලඹුණු අනාගතයේ ගැන ඕනෑවට වඩා හිතිල්ලක් මගේ ශ්‍රාවකයන්ගේ නැහැ. පච්චුප්පන්නේ න්‍යාපේමි ඒ වෙලාවට එන දෙයට මුණ දෙනවා. ඒ වෙලාවට එන දෙයට මුණ දෙනවා. ඔබටත් මේ සතුට කියන එක ජීවිතේ රඳව ගන්න ඕන නම් පින්නත් නේ අන්තෝ ජටා බහි ජටානේ. මේ හිත හික්මව ගන්න. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා කියවනේ. කොහොමද කියලා අහුවනේ විසුද්ධි මාර්ගයේදී නේද? කොයි මං විජටේ ජටන් කොහොමද මේ ගැටලුව විසඳගන්නේ? සීලේ පතිට්ඨාය සීලේ පිහිටන්න. සීලේ පිහිටන්න තියෙන පළවෙනි එකනේ හිත පින්වත්නේ. මේ හිත හික්මව ගත්තා නම් මේ හිතන්න එපා මේ උතුරු සැලුවක් පොරවගෙන සීල් සමාදන් වෙලා නැත්නම් සිවුරක් දරාගෙන පැවිදි වෙලා විතරක් ඉන්නීම සීලය කියලා. නෑ මේ ජීවිතේ හැම තැනකටම සීලය ඕන. හිත නොහික්මන්නේ යම් කරුණකදීද වහා හිත හික්මවා ගන්න එක්ක උපදෙස් ලබා ගන්න. එහෙම නැත්නම් ලබාගත් උපදෙස් තමා තුළම දකින්න බලන්න. ඒක දියුණු පවුණු කරගන්න. ඒක හරි සන්තෝෂයි. මගේ ශ්‍රාවකයෝ මේ ප්‍රභාස්වර බවින් යුක්තව ඉන්නේ අන්නේ නිසා කියලා භාග්‍යතුන් වහන්සේ අර කොසල් රජුරවන්ට මතක් කළා. බිම්බිසාර රජුරන්ට මතක් කළා. මෙති ඇමතිවරුන්ට මතක් කළා. ඒ වාගේ
සරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවන්ගෙන් අහනවා හරීම ප්‍රසන්නයි ඔබ වහන්සේ මොකද? දැහැමි කතාවක්වත් අහන්න ලැබුණාද? කායිකද කතා කළේ කියලා අහනවා. එතකොට කියනවා බුදුහාමුදුරුවොත් ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියාද? නෑ. මම බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියේ නෑ. මම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මගේ දිවසත් දිව කනත් යෙදුවා. මගේ දිවසත් දිව කනත් යෙදුවා බුදුහාමුදුරුවෝ අරමුණු කරගෙන. පින්වත්නි දැන් ඔබත් යම්කිසි කෙනෙක් පිළිබඳව හිතමින් ඉන්නකොට මේක අපි ලක්ෂ වාරයක් විතර කියලා තියෙනවා. ඔබ කවුරු හරි ගැන හිතමින් අරමුණු කරගෙන ඉන්නවා. අරමුණු කරගෙන ඉන්නකොටම ඒ ඇත්තාගෙන් ඔබට අද කාලෙන් නම් දුරකථන පණිවිඩයක් හරියනවා. එහෙම නැත්නම් අරමුණු කරගෙන දවස් කීපයක් ඔබ මෙනෙහි කරනකොට එයා ඔබ මුණ ගැහෙන්නේනවා. ඒකට කියන්නේ එක සිතක් තව සිතක් එක්ක කතා කරනවට කියන්නේ අද කාලේ නම් ටෙලිපති ක්‍රමය කියලානේ. පණිවිඩ ගෙන යන sannivedana ක්‍රමය මානසික තරංග එකිනෙකාට හුවමාරු වෙනවා. මේ මානසික තරංග තුල කතනයකුත් තියෙනවා. මානසික තරංග තුල රූපයකුත් තියෙනවා. ඉතින් ඒක අවිශ්වාසකට හැයි දෙයක් නෙමෙයි. දැන් බලන්න රූපවාහිනිය කියලා කියන්නේ රූපයක් තියෙන කතනයක් තියෙන එකක් නේ. ඒක තරංග වලට පරිවර්තනය කරලා නේවන්නේ පින්වත්නි. ඒ වාගේ අපට පුළුවන් එක තැනක ඉඳගෙන තවත් කෙනෙකුට කතා කරන්න. අපි එක තැනක ඉඳගෙන දේවතාවන්ට වාචිකව කතා කරන්න පුළුවන්. දැන් සම්බුලා දේවිය මාව සිල් රැකගත්ත කෙනෙක් නේ. ඈ වනාන්තරයේදී දානව රාක්ෂියෙකුට හමු වෙලා උවදුරක් ඇති වෙන්න ගිය වෙලාවේ අහනවා වනස්පති දේවතාවෝ ඉන්නවා නම් ලෝකපාලක දේවතාවෝ කියලා කොටසක් ඉන්නවා නම් මට වෙන්න යන මේ ඇබැද්දේ හිතන්න ඕනේ. ඔබ වහන්සේලා මට කන් දෙන්න ඕනේ. ඔබ වහන්සේලාට මාව පෙනෙන්න ඕනේ. ඒක වරදක් නෑ. ගිහි ඔබ කළත් පැවිදි අපි කළත් වරදක් නෑ. මොකද විශ්වයේ බොහෝ ජීවීන් ඉන්නවා. ඒ ජීවීන් අමතන විවිධ රටාවල් විවිධ ක්‍රම තියෙනවා පින්වත්නි. දානව රාක්ෂසයා ඉන්න තැනට වජ්‍රායුධයත් අරගෙන ශක්‍ර දෙවියෝ වනස්පති දේවතාව හැටියට එනවා. එවිලා කියන වහා මතාරින්දයි කිව්වේ බලන්න එතකොට අර කියබනාවට කන් දීලා තියෙනවානේ. අර සිද්ධිය හොඳින් පෙනුනේ අපි කතාවට කියනවා පාණ්ඩුකම්බල සෛලාසනේ වුණා කියලා. ඒ කතා ඇත්තයිනේ පින්වත්නි. දැන් ඔබට ජීවිතේ මොන හරි ගැටලු ප්‍රශ්න කරදර එනකොට ඔබට පුළුවන් නම් දේවතාවන්ට සිහිපත් කරන්න ආරාධනා කරන්න. අහන් එතකොට ඔබට අර මුගලන් හාමුදුරුවන්ගේ කතාව ඔප්පු වෙනවා පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන කවුරු හෝ සිහි කරනවා නම් තමන් වහන්සේගේ පිහිට කවුරු හෝ පතනවා නම් එදා විතරක් නෙමෙයි අදත් මා හැමදාම කියන්නේ අදත් බුදුහාමුදුරුවෝ ජීවමානයි. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ මනසට මුගලන් මහරහතන් වහන්සේ තමන් ගැන හිතන හැටි දිවසින් දිවකණින් පෙනෙනවා. හිතත් එක්ක කතා කරන භාග්‍යතුන් වහන්සේ. එහෙමයි සාකච්ඡා කළා තියෙන. අහන මොනවද සාකච්ඡා කළේ? මහේවා බුදුරජාණන් වහන්සේගෙන් බුදු පියාණෙනි ආරද්ධ විරිය කියලා කියනවා. ඒ මොකද්ද? දැන් අපේ මේ පස්වෙනි කාරණේනේ පින්නත් ආරද්ධ විරිය කියලා කියන්නේ. ආරද්ධ විරිය කියලා කියනවා. ඒ මොකද්ද ස්වාමීනි? කොපමණකින් ආරද්ධ විරිය කෙනෙක් වෙන්නට පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ වදාරනවා භික්ෂුව ඒකාන්තයෙන් කෙනෙක් සිරුරේ හමත් නහරත් ඇටත් ඉතිරි වේවා මස්ලේ වියලේවා පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුත්තේ ලබාගෙන මිස මගේ වීරිය නවත්තන්නේ නෑ කියලා දැඩි අධිෂ්ඨානින් ඉන්නවා නම් එයාට තියෙනවා ආරබ්ධ වීරියක් අරබන ලද වීරියක්. එතකොට ආරද්ධ වීරිය කියන්නේ අරබන ලද වීරිය. දැන් ඔබේ ජීවිතේ ඔබේ මට්ටමින් ඔබ බොහෝ වීරියවන්ත දේවල් ආරම්භ කරලා ඇති. සමහරට ඔබට ජීවිතේ කුඩා දරුවොත් එක්ක අපි හිතමුකෝ ස්වාමියා හෝ බිරිඳා භාවයට පත් වුණා ඔබ තනි වුණා. ඔබ හිතට ගත්තා මම මොන ප්‍රශ්න ආවත් ආයි විවාහයක් කරගන්නේ. මගේ දරුවොත් හදා තරංගන මම පුළුවන් හැටියට මගේ රැකිරක්ෂාව ටිකක් කරගෙන යමක් හරි හම්බ කරගෙන මගේ දරුවෝ මං 17 දුක් විඳලා දරුවෝ හදා ගන්නවා කියලා හිතාගෙන ඔබ ආරද්ධ විරිය ඇති කෙනෙක් වෙනවා. බලන්න ඔබට ඇත්තට මේ බණ ටික අහන්න උනත් මේ බණ ටික දේශනා කරන්න උනත් මටත් ඕන ඔබටත් ඕනේ ආරද්ධ විරිය. ආරම්භ කරන ලද වීරියක්. එතකොට ගතේ මොන කායික වේදනා දැනුණත් කායික රෝග ඇති වුණත් ඒ සියල්ල පසකටලා කටයුතු කිරීමට ආරද්ධ විරිය ඊට වැදගත්. අන්නේ ආරද්ධ විරිය උපදින හැටියට තමයි නිතරම පුණ්ණහාමුදුරුවෝ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට එන නොඑක ආකාර දුෂ්කරතා. දැන් බලන්න කරණීයමෙත්ත සූත්‍රයේ පසුබිම ඔබට මතකයි. උන්වහන්සේලා ආවා ස්වාමීනි අමනුෂ්‍යයන්ගෙන් හරි කරදරයි. සද්ද බද්ද බියකරු දේවල් යෝගේම හරි දුර්ගන්ධ අනේ ස්වාමීනි එතන ඉන්න බෑ නෑ යන්න. ගිහිල්ලා ආරද්ධ විරිය ගැටලු ළඟ අභියෝග ළඟ නොසැලී මුණ දීමේ ආත්ම ශක්තිය හදාගන්න. යන්න ආපහු එතෙන්ට. ඒ වගේ පින්වත්නි ආරද්ධ විරිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ දේශනේ හරි ගැඹුරුයි. පුණ්ණහාමුදුරුවෝ මේ පිළිබඳව මේ කරුණු උපමා කරගෙන භික්ෂුන් වහන්සේලාට කරුණු දේශනා කරනවා.
සරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ අගය කරනවා එතෙන්දී. ගොඩක් විවරණය කරන්න කාලේ ගෙවී ගියා වෙලාව මදි. කියන ඇවැත්නි මුගලන් හිමියන් ගැන කීම හරියට හිමාලයේ වෙනුවට කුඩා ගල් කැටයක් පෙන්වනවා වගේ. මේ කියන්නේ සරියුත් හාමුදුරුවෝ දෙන්න කල්යාණ මිත්‍රයෝ කොහොමත් එනකොට බලන්නකො එක්කෙනෙක් අනිත් එක්කන අගය කරන ලස්සන. පින්නත් අපේ මිනිස්සු ළඟ ඕක නැහැනේ. එකෙක් කපාගෙන අනිකා ඉස්සරහට යන්න හදනවා මිසක් ඔවුනෝන් මොන ගහිලා ඇගීමක් කරන්න නැති තැන නෙමෙයි පින්නත්නි. ඇති තැනත් ඇගීම කරන්න ඕනේ. ඇති තැන විතරක් නෙමෙයි හැබැයි නැති තැනත් ඇගීම කරන්න ඕනේ. ඒක මහා බෝධිසත්ව ගුණයක්. බෝධිසත්ව මාවතේ අනේක ළඟ කුහක නැහැ තව කෙනෙකුගේ ගුණය දැකලා ඒ ගුණ ප්‍රකාශ කරන්න. හරි වැදගත් ගුණයක් පින්නත්නි. මුගලන් හාමුදුරුවෝ කියන්නේ මහා 이르දිමතෙක්. මහා අනුභව සම්පන්න කෙනෙක්. කැමති නම් උන්වහන්සේට ආයුෂ කල්පයක් වුණත් වැඩි ඉන්න පුළුවන්. මේ කවුද කියන්නේ? සරියුත් හාමුදුරුවෝ. ඒක අහගෙන ඉතුරු මුගලන් හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ ගැන කියනවා. ඔබ වහන්සේ ගැන කියනවා නම් මේ මහා ලුණු කලගෙඩියක් වෙනුවට කුඩා ලුණු කැටයක් පෙන්වීමක් වගේ ස්වාමීනි ඔබ වහන්සේගේ ගුණ. මමද සරියුත් මාහිමියන් වහන්සේ වෙනුවට ඉදිරිපත් වන්නේ පමණි. මම පරිපූර්ණ ගුණ තියෙන කෙනෙක්. මම උන්වහන්සේ වෙනුවට ඉදිරිපත් කරන්නේ. ඒතර කොච්චර නිහතමානී වෙන්න ඕනද කියන්නේ. නේද? දැන් අපි හිතමු කවුරුත් මැති ඇමතිවරයෙක් හරි ජනාධිපති අගමැති හරි වෙනුවට අසංකරණ ඉන්නවනේ. දැන් පාසලේ විදුහල්පති හරි සරයිනේ. වෙනුවට අසංකරණ එක්කන හරි සරයි. ඒ ආයතනයක වේවා පන්සලක වේවා කොතනත් එහෙමයි. වෙනුවට අසංකරණ ආරය භයානකයි. ඒ නිසා කතාවට කියනවනේ මස් කන හාදයට වඩා කටු කන හාදේ හරි සරයි කියලා සමහර තැන්වල එහෙම. හැබැයි සමහර තැන්වල සමහරු එහෙම නෙවෙයි. මේ වගේ උත්තමයෝ ඉන්නවා සමාජයේ. මම මේ වැඩ බලන කෙනෙක් විතරයි. මම මේ ප්‍රධාන අමාත්‍යවරයා නෙමෙයි. නමුත් මටත් කළ හැකි යමක් තියෙනවා මම කරනවා. මම එතුමා වෙනුවට වැඩ කරන කෙනෙක්. ඒක කියන්න හරි නිහතමානීකමක් එපායි. දැන් බලන්න කොච්චර නිහතමානීයක්ද නේද මුගලන් මහරහතන් වහන්සේ. ඔබ වහන්සේ ප්‍රඥාවෙන් සීලෙන් රූප සමයෙන් පුදුම විදිහේ උතුම් කෙනෙක්. නිවන් ලැබ උතුමන්තර සරියුත් හාමුදුරුවෝ තමයි උතුම්ම ශ්‍රාවකයා කියලා. බඩපොතේ උගන්වන මේ මහා නාගයන් දෙදෙනා මනාව ප්‍රකාශිත සුභාෂිතය දෙදෙනාම අනුමෝදන් වුණා කියලා. නාග කියන වචනේ පින්වත්නි බොහොම ගැඹුරින් සාකච්ඡා කරන උපසම්පද අපේක්ෂක භික්ෂුන් වහන්සේලාටත් නාග කියනවා. ඉතින් මේ විදිහේ වටිනා සංවාදයකින් අද ඒ දස කතාවන්ගේ ආරද්ධ විරිය ගුණයේ පමණක් සිහිපත් කරලා දේශනාව නිමාවටපත් කරන්නට කාලය ආවා. ඊළඟ දවසේ 6 වෙනි ගුණයේ සිට ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. පුණ්‍යානුමෝදනාවට හිත යොමු කරනවා. මා සිහිපත් කළා අද දවසේ ධර්ම දායකත්වයේ දරන්නේ රඹා වැව පාරේ මෛත්‍රීගම පණිකාර මඬුවේ සන්ධ්‍යා කුමාරී හේරත් පින්වත් මහත්මිය කියා. එතුමිය බලාපොරොත්තු වෙන ආදරණීය පියතුමාණන් වහන්සේ වන බන්දුල පද්මශ්‍රී බණ්ඩාර මහත්මයාටත් වගේම වෛද්‍ය පින්වත් මුණසිංහ මහත්මියටත් සංසාරගත මළගී සියලුම දෙනාටත් පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනා. ඒ හත්පුදු පරම්පරාවක ඥාතීන් මෙන්ම මා සිහිපත් කළ ධර්ම දේශනාව ආරම්භයේදී මේ විශ්වයේ අනන්ත අප්‍රමාණ ජීවීන් පිරිසක් යම් තැනක පින් උපදිනවද ඒ පින් උපදින තැනට එකතු වෙන්නට බලාපොරොත්තු සිටිනවා කියලා. නිසා යම් තාක් පිරිස් මේ පින් අනුමෝදනාවෙන් සැනසීම බලාපොරොත්තු වෙනවා නම් ඒ කුල වංශයේ පින්නතුලගේ ඥාතීන් ඇතුළු බුදුබණ ඇසූ බුදුබණ හඬ විසිරුණු යම් තැනක යමෙක් බණ අසා සතුටු වුණාදී හැම දිනාටම මේ පින අත්පත්ව සිත්පත්ව දුගතියෙන් මිදේවා සුගතියේ තහවුරු වේවා ශක්තිමත් බුදු ගමනක නිරතව සිහිපත් කළ හැටියටම ගෞතම සාසනය නිවනින් නිවෙන ශක්තිය ලැබේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරමු. ධර්මදේශකයන් වහන්සේ හැටියට මටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට මේ භවයේදීම නිවන අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කොට තිබෙනවා. අපේ දැඩි අරමුණ ඒකාග්‍ර අරමුණ එයයි ඒ ඉෂ්ට කරගන්නට මට කළ ආශිර්වාදයේ බලය ඔබතුමිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් එසේම වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් සන්ධ්‍යා කුමාරී හේරත් දියණියනි ඔබගේ මෞතුමිය වන එච්.පී. කුසුමාවතී පින්වත් මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ඔබතුමියත් ප්‍රාර්ථනා කළා තියෙනවා. මමද ඔබතුමිය සමග පවුලේ සෑම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න කැමැති. ඒ වගේම වර්තමානයේ මේ පවතින වසංගත රෝගයෙන් රටෙන් ලෝකෙන් ඉක්මනින් තුරන් වෙලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව වේවා කියා ප්‍රාර්ථනා කරමිනුයි ඔබ නිවන් ප්‍රාර්ථනා කරන්නේ. ඒ උතුම් අමා නිවන වැඩි ඈතක නොවේවා වැඩි ඈතක නොවේවා
වැඩි ඈතක නොවේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත් වුණේ. දේශනාව ශ්‍රවණය කරනකොට ශීලය කොතරම් ජීවිතයට වැදගත්. ශීලය සඳහා මේ දස කතාවෙන් ලැබෙන පිටිවහල කෙසේද කියන කාරණය සම්පූර්ණයෙන්ම දස කතාවන් පිළිබඳව අහන්නට නොලැබුණත් ඒ දේශනා කරපු කාරණා පහ යම් ආකාරයකට විග්‍රහ කර දුන්න ආකාරය දිස සාවධානව දෙසවන් යොමා අහගෙන හිටියාම ලොකු සැනසීමක් හිතේ ඇති වෙනවා. ඉතින් ඒ සැනසීම ඔබේ ජීවිතයේ අවබෝධය පිණිසම හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලැබලා ඉන්පසුව උන්වහන්සේ ඇසුරේ තවත් ධර්ම කාරණා සාකච්ඡා කරන මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් සම්මත වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි නැවතත් සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමග ධර්ම සාකච්ඡාවයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේදී තාමත් වැදගත් වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. අතහරින්නට බැරි ධර්මකාරණා අන්තර්ගත සහ ඒ සෑම ධර්මකාරණාවකින්ම මිල කළ නොහැකි අසීමිත ගුණයක් හිතේ ස්ථාපිත කරන, මතු කරන සහ ධර්ම මාර්ගයේ ඔබ අප ඇදබැඳ තබා ගන්නා වූ දේශනාවක්. සීලය අපට විශේෂ වූ ගුණයක් අපේ ජීවිතයට එක් කරගත යුතු. ඒ සීල ගුණය බොහොම සෞම්‍යව වඩන්නට, ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන පින්නතුන්ට මේ දස කතාව කොතරම් ඒ සඳහා පාදක වෙනවාද කියන කාරණය මනාව වුණා. අද ධර්මදේශනාව තුළදී මේකින් එක කාරණා නැවත නැවත ඔබ ශ්‍රවණය කරන්න, විග්‍රහ කර ඔබගේ ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න අපි ඔබට ආරාධනා කරනවා. net fm බණ කියන YouTube නාලිකාවට ප්‍රවේශ වෙලා ඒ සඳහා මේ දේශනාවන් නැවත ශ්‍රවණය කිරීමට හැකි වග ඒ ආරාධනාව ඔබට කරන්නේ. බොහෝ දෙනෙක්ට එය තමන්ගේ ජීවිතයේ මේ දේශනාවන් ඇසුරේ ලැබෙනා වූ ධර්මඥානය වැඩි දියුණු කරගන්නට හේතුවක් වන නිසා. නැවත වාරයක් බොහොමත්ම ගෞරවයෙන් අපේ නායක හාමුදුරන් වහන්සේව, කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. බොහොම ගෞරවයෙන් අවසරයි අපේ හාමුදුරනේ. මේ ධර්ම දේශනාවන් ඇත්තටම ශ්‍රවණය කරනකොට ශ්‍රවණය කරන බොහෝ දෙනාට මෙත්නෙත් පාමුල කොතෙක් ජීවිතයට ඉවහල් වෙලා තිබෙනවාද, තමන්ගේ ජීවිතයේ නේක බාධකකම් කටළු තමන්ගේ ජීවිතයෙන් යම් තරමකට හෝ අඩු කරගෙන මේ සසරේ දුක හඳුනාගෙන, සසරේ බය හඳුනාගෙන ඉන් මිදෙන මාර්ගයේ සාක්ෂාත් කරගන්නට මෙත්නෙත් පාමුල කොතෙක් ඉවහල් වී තිබෙනවාද කියන කාරණේ අපිට එළියට බැස්සහම අපිත් එක්ක කතා බහ කරන අපේ මිනිසයන්ගෙන් නැත්නම් ශ්‍රාවකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක මනාව පැහැදිලි වෙනවා. කෙලෙස් බරිත ජීවිතයක් ගත කරන බොහෝ දෙනා ඒ කෙලෙස් මාර්ගය හඳුනා ගන්නටවත් යම් දුරකට හෝ ක්‍රමක්‍රමයෙන් එයින් ඈත් වෙන්නටත් මෙත්නෙත් පාමුල ඉවහල් වන වගත් එය ඔවුන්ගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් බවත් සිහිපත් කරන අවස්ථා තිබෙනවා. අපිට උනත් බොහෝ දිනා ඔහොම ආදරයෙන් කතා කරන්නේ, වරුණ පුතා කියලා කතා කරන්න හේතු වෙන්නේ ඔබ වහන්සේගේ ආමන්ත්‍රණය. අපිට ඒ ඔස්සේ පැහැදිලි වෙන්නේ අපේ හාමුදුරනේ මිනිසුන්ගේ හිතට මේ වැඩසටහන කොතෙක් බලපාලා තිබෙනවාද කියන එක හරි වැදගත් වෙන්නේ. ඔබ වහන්සේ හැම විටම උත්සාහ දරන්නේ මේ ඉන්න ලෞකික සමාජයේ තිබෙන ප්‍රශ්නත් යම් තාක් දුරකට සමනය කරගන්න. සමහර විට ලෞකික සමාජය තුල, ගිහි ජීවිතය තුල සියල්ල අතහැරලා දාලා එකපාරටම මේ නිවන් මඟ සාක්ෂාත් වෙන්නේ නැහැ කියන කාරණේ ඔබ වහන්සේ මොනවට පැහැදිලි. ඒ සඳහා යා යුතු ක්‍රමවේදය සියුම්ව තමන්ගේ ජීවිතේ යා යුතු ආකාරය ඔබ වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම ඔබ වහන්සේ අනතුරු ඇඟවීමකුත් කරනවා. මෙහි ඇලී ගැලී ඉන්න තාක්කල් අපට සසරේ යන්නට වෙනවා. එය භයානක ප්‍රතිඵල අත්විඳින්නට හේතු වෙනවා. ඒ නිසා මේ සසර ගමන නිමා කරන්නට අපි යම් අවස්ථාවක් මේ ජීවිතේ උදාපත් කරගත යුතුයි කියන කාරණාවත් ඔබ වහන්සේ අනතුරු හැඟවීමක් වශයෙන් හැම දේශනාවකම අන්තර්ගත කරනවා. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් එක්ක අපිට ලොකු ශක්තියක් ලැබෙන්නේ, ලොකු මඟ පෙන්වීමක් ලැබෙන්නේ. ඒ මහා මඟ පෙන්වීම ලබා දෙන ඔබ වහන්සේට නැවත නැවත නිදුක් නිරෝගී භාවය, දීර්ඝායුෂ බොහොම ගෞරවයෙන් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරනේ. ඔබ වහන්සේ දේශනාව නිමාව කළා ආරද්ධ විරිය සම්බන්ධව යම් කාරණාවක් සිහිපත් කරමින්. දැන් ඇගීම පිළිබඳ එහිදී ඔබ වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. මට මේ ආසන්නයේ
අහන්නට දකින්නට ලැබුණු කාරණාවකින් මම සාකච්ඡාවට ආරම්භයක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරනේ. මේ වැඩසටහන ශ්‍රවණය කරන පිරිසක් මේ අතර ඉන්නවා. එක්තරා පාසලක සිදුවිච්ච සිදුවීමක් අපේ හාමුදුරනේ. මේ පාසලේ හිටපු විදුහල්පතිනිය පාසලෙන් විශ්‍රාම ගන්නට සූදානම් වෙන්නේ. එයාත් හැබැයි ගුරු මණ්ඩලයත් එක්ක බොහොම සමීපව කටයුතු කරලා නැහැ. ඒ වගේම අලුත් විදුහල්පතිනිය පාසලට එන්න තිබෙන අවස්ථාවක් තිබෙන්නේ. තව නොබෝ දිනකින් එන අවස්ථාවක් තිබෙන්නේ. මේ අතරතුර කාලේ නන්නාඳුරන අනන්‍යතාවයේ තහවුරු නොකළ යම් කාන්තාවක් පාසලට පැමිණ මම මේ කතාව ඉවහල් කරගන්න ඔබවහන්සේගේ දේශනාවට අදාළ නිසා ඒ කාන්තාව පාසලට පැමිණ විදුහල්පතිනියගේ අවසරයෙන් ගුරු මණ්ඩලය අමතනවා. ඒ ගුරු මණ්ඩලය අමතන්නේ ඉතාමත්ම දරුණු විදිහට. තොපි කියන ආමන්ත්‍රණයම තමයි ඒ ගුරුවරුන් අමතන්නේ. ඒ ආමන්ත්‍රණය කර නැත්නම් කතා කරලා එතුමියගේ අදහස දක්වන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි අපි හම්බෙන්නේ. විදුහල්පතිනිය ත්‍රිවිල් රථයකින් පාසලට එනවා නම් තොපි කොහොමද කාර් එකේ එන්නේ? ඇතම් ගුරුවරු කාර් එකෙන් ඉස්කෝලේට එනවා. තොපි කොහොමද කාර් එකේ ඉස්කෝලේට එන්නේ? විදුහල්පතිනිය සාමාන්‍ය සාරියක් ඇඳහම ඊට වැඩිය වටින සාරියක් උඹලා අඳින්නේ කොහොමද? මෙන්න මේවා තමයි මේ ඇයගේ කතාවේ තියෙන දේවල්. ඒ කියන්නේ කෙනෙකුට ඇගීමක් දෙනවාට වඩා පහතට හෙලන්නට තමයි මේ කතාව. ඒ තුල පසුකාලීනව පසුව දිනකට පසුව ඔප්පු වෙනවා මේ එන්නේ ඉන්න විදුහල්පතිනිය. ඇය තමයි මේ කලිසමකින් සැරසිලා ඒ උඩින් රෙදි කෑල්ලක් ඔතාගෙන ඇවිල්ලා මේ කතා කරලා තියෙන්නේ කියලා. දැන් මේක මේ හරි ප්‍රශ්නයක් වුණ නිසා මම කියන්නේ. දැන් මේ නායකත්වය පිළිබඳව අප වහන්සේ සිහිපත් කළා. තව කෙනෙකුට ඇගීම ලබා දීම. සරියුත් මොගලන් දෙනම වහන්සේලා ඇසුරේ ඔබ වහන්සේ පැහැදිලි කළා. අපේ සමාජයට මේ දේ නැත්තේයි අපේ හාමුදුරනේ. ගොඩක් අය තාන්නමාන ලැබෙනකොට තනතුරු තානාන්තර ලැබෙනකොට ධනයෙන් බලයෙන් ඉහළට යනකොට Taman ඉන්න තැන පිළිබඳ නිසි වැටහීමක් නැහැ. සමහරවල්ලාට කටයුතු කරන ආකාරය වෙලුවම තව කෙනෙක් තලා පෙලා හෙලා කටයුතු කරන්නට තමයි පෙළඹෙන්නේ. ඒ අය අපේ හාමුදුරනේ මේ තියෙන කෙලෙස් සහිත ස්වභාවය ඔවුන්ගේ මතුවෙන හින්දාද නැත්නම් උඩගු බව වැඩි වෙන හින්දාද මාන්නය වැඩි වෙන හින්දාද ධර්ම මාර්ගයට නොපිවිසීම නිසාද මොකද්ද මේකට හේතු වෙන්නේ? ඇත්තටම සියල්ලම එකට එකතු වෙලා තමයි ඔය මානසික ව්‍යාකූලත්වය පහළ වෙන්නේ. මාන්නය, උඩගුකම, ඊර්ෂ්‍යාව මේ සියලුම දුර්ගුණ එකට එකතු වෙලා තමයි අර සභාව අමතපු කාන්තාව කවුරු හෝ වේවා අර කතාවට කියනවා දැන් මේ ඒ අලුත් විදුහල්පතිනිය නම් ඒ ආවේ. එයා ආවහම පාසලට කතාවට කියනවාගේ අබසරණයි. මම මේ ඔබ වහන්සේට යොමු කළේ ගුරු වෘත්තිය පිළිබඳව නැත්නම් මේ ගුරු භූමිකාව පිළිබඳව ඔබ වහන්සේට හොඳ හසල දැඩීමක් තිබෙනවා. හොඳ ආදර්ශයක් දෙන්න ඕන. මේක මොකද ගුරුවරු ඒ වැඩසටහනට සහභාගී වුණු ගුරුවරුනුත් මේක අහනවා. සමස්තයක් වශයෙන් ලංකාවේ බොහෝ ගුරුවරුත් මේක අහන හොඳ පාඩමක් අපි ලබා දෙන්න. ඇත්තටම මේ විදුහල්පතිනියක සතු කාර්යභාරය හරි විශාලයි. ශිෂ්‍යයාව අගයීම් කරනවා වගේම ඊට වඩා වැඩි ප්‍රවණතාවකින් ගුරුවරු අගයන්නට ඕනේ. හෙලා තලා කතා කරන්න නරකයි. අපි හිතමු අපිට ඒ විදුහල්පතිනියට වඩා ඉහළ මට්ටමේ වාහනයකින් ඇඳුමකින් පළඳුමකින් කෙනෙක් සැරසිලා ඉරවන. තුෂාරි කාර් එක හරි ෂෝක් හරි ලස්සනයි. තුෂාරි අද වෙනදටත් වඩා ලස්සනයි සාරිය කියලා අගය කරන්න පුළුවන් නම් අගය කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් ඊර්ෂ්‍යාව කුහක භාවයේ පපුවෙන් නැති කෙනෙකුට. අර දැන් මට සරියුත් මොගලන් දෙදෙනා වහන්සේලා කරන ඇගීම කොච්චරද කියලා. මොගලන් හාමුදුර කියනවා අයියෝ මම සරියුත් හාමුදුරන් වහන්සේගේ ගුණ කියන්නවත් සුදුසු කෙනෙක් නෙවෙයි කියනවා. සරියුත් හාමුදුර කියනවා අම්මේ ඔබ ඉර්ධිවන්තයන් අතර අගතනතර කල්පයක් වුණත් ඉන්න පුළුවන්. මේකම ඇතිනේ සමාජයට තේරුම් ගන්න ඕන යමක් ඉගෙන ගන්න. එතකොට අර මේ දැන් ඇත්තටම ඔහොම මානසික රෝගී තත්වයන් තියෙන්නේ එයාගේ පෞල් පසුබිමේ ගැටලු තියෙනවා. පෞල් පසුබිමේ ගැටලු තියෙනවා. අර පළවෙනියට ආපු විදුහල්පතිනියගේ ඉල්ලීම අනුව නෙමේ දෙවෙනිය ඇවිල්ලා කතා කරේ. ඒතකොට දෙන්නම බ්‍රේන් වොෂ් කරන්න ඕන දෙන්නේ. නැත්තම් හරි විනාශයි. ඔලු හොදන්න ඕන. මේක කතා කරන්න හේතුවත් අපේ හාමුදුරනේ දැන් මේ විදුහල්පතිනියක් හෝ විදුහල්පතිවරයෙක් කියන්නේ ආයතනයක ප්‍රධානී. ඒක අනාගතය හදන දරුවන්ගේ මූලික කටයුතු සිදු කරන කෙනෙක්. ඔව්. එතකොට බලන්න අර ආමන්ත්‍රණය කරන වචනය කොච්චර තොපි කියන වචනේ කොයිතරම් ප්‍රාථමික වචනයක්ද මේ යුගයේ. සාහිත්‍ය පොත්වල ඉතිහාසයේ තෙපි තොපි ඒ වචන පාවිච්චි කරන එක. දැන් මේ සාහිත්‍ය ගුරුවරියක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ දුෂ්ටම දුෂ්ට. ගුරු භූමිකාවට කිසිසේත්ම ගැලපෙන්නේ නැති. මේකට වගකිය යුතු තැන් රාශියක් තියෙනවා. ඇත්තට මේ වෙන අනිකුත් වෘත්තින් වගේ නෙමෙයි. කායික හැඩය, මානසික ස්වභාවය සහ ගනුදෙනු කිරීමේ වාචික ස්වභාවයන්. සමාජානුයෝජනය සියල්ලක්ම ඉන්ටර්විව් එකේදී සහතික ටික දිහා විතරක් බලන්නේ නැතුව
අර මං කියපු කායික ස්වරූපේ ළමයින්ට උපදේශයක් දෙන්නේ කොහොමද කොණ්ඩෙ මෙහෙම හදාගන්නයි කියලා ගුරුවරියගේ කොණ්ඩ විලාසිතාව පාසලට ගැලපෙන්නේ නැත්තම්. එහෙමයි ඕන තරම් මේ නැටුමට ලෑස්ති වෙච්ච අය වගේ එන්නේ පාසලට. ඔබ කිව්වාගේ මටත් ඒ අත්දැකීම් රාශියක් තියෙනවා. මං සමහර ගුරුවරියන්ට මං කතා කරලා කියලා තියෙනවා. සමහර ඇත්තෝ මං විශ්‍රාම වෙනකම් මාත් එක්ක අමනාපයි. මොකද ඒ වැරද්ද වගේ කියන නිසා. අපි වැරද්ද වගේ කියන්න ඕන ඇත්තටම. එහෙම වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ ගුරු වෘත්තියට කෙනෙක් මේ සම්මුඛ පරීක්ෂණයේදී තෝරා ගැනීමේදී වෙන හැම එකටම වගේ නෙවෙයි මේකේ බලන්නේ සහතික ටිකක් විතරනේ. දැන් මේ සහතික ටිකක්වත් බලන්නේ නැතුව සල්ලි බලය විතරක් පාවිච්චි කරගෙන සමාජයේ ඉහළම පැත්තට ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ගිය අය පේනව නේද කතා බහ කරන ආකාරය. මට මේ උපහාස කියනකොට ඒ කතාවට අදාළ දේවල් මතක් වෙන්නේ. එතුමිය කියලා තියෙනවා උඹලට මං කවුද කියන එක වැඩක් නැහැ. වියත් මගේ කියලා දැනගත්තාම ඇති කියලා. ඇති. ඔන්න වියත් මග. ඔන්න වියත් මගේ මිනිස්සුගේ හැටි. මේ නිසා තමයි මේ රට ඉස්සරහට ගෙනියන්න බැරි. මොකද හේතුව අර කතාවට කියනවානේ මහ කකුලුව ඇදට යනකොට පොඩි උන්ට කෙලින් වරෙන් කිව්වට බුදු මහත් සමාජ මම එක කිව්වේ මේ පාසලටත් අබසරණයි. අනාගතේ මේකට වහා ක්‍රියාත්මක වීම අවශ්‍යයි ඇත්තටම. මේක අහගෙන ඉන්න යම්කිසි බලධරයෙක් ඇද්ද? මේක දැන් ඔය අනිත් ගුරු විදුහල්පති වැටුප් වලට හඬ නගන අය මෙන්න මේවට හඬ නගන්න ඕනේ. ඕනම පිස්සෙකුට ඉඩ දීලා මේකේ මේ ක්‍රීඩා කරන්න දෙන්නේ නැතුව මේක බොහොම විනයානුකූලව කරන්න ඕන වෘත්තියක්. මොකද මේ බහුතරයකගේ අනාගතය හැදෙන තැනක් මෙතන. ඔව් අපිට දැන් තේරෙනවානේ සමාජයේ විනය හදන්න තියෙන එකක්නේ ආරක්ෂක අංශය. ඒකෙත් විශේෂයෙන්ම පොලිසිය බොහොම විනයානුකූල නිලධාරීන් ඉන්නවා. අනික ත්‍රිවිධ හමුදාවේ මෙහෙම බොහොම නිලධාරීන් ඉන්නවා. ඒ සියලු දෙනාගේ මූණේ දැලි ගන්න. ඒ සියලු දෙනාගේ වෘත්තිය හැල්ලුවට ලක් කරන අත්නොමතක විදිහේ තීරණ ගත්ත මානසික පිස්සෝ මේකට එකතු වෙලා මොනතරම් සමාජය තුළ ව්‍යාකූල තත්ත්වයන් ඇති කරනවද කියලා බලන්න. දැන් පහුගිය දවසක දරු 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. ඒ මොන හරි ගැටලුවක් නිසා අරගෙන ගියා හිරකොඩුවට. රෑගේ නිත්‍ය මිනිහා උදේ බලනකොට මැරිලා. මැරිලා නෙමෙයි මරලා. ඉතින් මුළු මහත් ගමක් එකතු වෙලා. ඉතින් උන්ට යුක්තිය ඉල්ල හඬන විට පොලිසිය වට කරලා උන්ට ප්‍රහාර එල්ල කරන එකද කරන්න ඕන. මොකද්ද කරන්න ඕනද? කරන්න ඕන වැරදි කරපු නිලධාරියාව ඉදිරිපත් කළ මෙන්න මූට දෙන දනුවම කියනක පෙන්වන්නනේ. අපි ඔක්කොම හැම තැනම අසාධාරණ අයුක්තිය බොරුව නුසුදුස්සා ඉහළ තැනකට සුදුස්ස ඉන්න ඕන කරන තැනට තියලා ඇති වෙන ව්‍යාකූලත්වයේ පිළිබඳව භයානක අඳුරු හෙවණලි බොහෝමයක් මේ මෑත යුගයේ එළි දකිමින් සිටිනවා. ඒ කියන්නේ මට හිතෙන්නේ මේ ධර්මයේ තියෙන මූලික හරයවත් මිනිසුන්ගේ හිතවල නැතු හින්දාද මන් දවය. ඇත්තට මූලික හරය නෙමෙයි මොනම සරල බණ දැන් ධර්මයේ තුල තියෙනවනේ ලෞකික බණ ලෝකෝත්තර බණ කියලා જાති දෙකක්. ලෝකෝත්තර බණ පැත්තක තිබුණාවේ. ලෞකික සදාචාරාත්මක ගුණ වර්ධනයවත් අඩු වශයෙන් තියෙන බණක් අහලා තියෙනවා නම් මේ ඇත්ත මේ විදිහට වැඩ කරයිද? ධර්මයේ නැතිකමයි තියෙන්නේ. අර අපිට මතකයි අපි පුංචි කාලේ පිරිවෙන් ඉගෙන ගන්නකොට පාසල්වල ඉගෙන ගන්නකොට විවාද තිබ්බා. රටක් පාලනය කළ හැක්කේ ධර්මයෙන්ද නීතියෙන්ද? හැමදාම දිනුවේ ධර්මයෙන් කියන එකයි. ඒක තමයි සත්‍ය යථාර්ථයට කතා කළොත්. නීතියකින් රටක් පාලනය කරන්න බෑ. ධර්මයෙන්මයි රටක් පාලනය කළ හැක්කේ. ලිච්ඡවින්ගේ අධිරාජ්‍ය ගැන කතා කරන එකයි ධර්මයේ වටිනාම හරයක් ඒ ලිච්ඡවින්ගේ තුල උන සමගි සම්පන්න බව. එද සමගිය එකතු වීම, සමගි සාකච්ඡා කිරීම, සමගි සම්මුතියට ලැබීම, පැනවු නීති කඩන කිරීම, අලුත් නීති නොපැනවීම. මෙන්න මේ අපරිහානීය ධර්ම සියල්ල තුලම තියෙන්නේ මොකද්ද? දැන් භාග්‍යවතුන්ගේ පරිනිර්වාණ සූත්‍රයේ ඔය සත්‍තාපරිහානීය ධර්මමයි අගය කරන්නේ. එනිසා ධර්මයෙන් තමයි රටක් පාලනය කළ හැකි. ධර්මයේ නැති වෙනකොට එකිනෙකා අභිභවනය කරන්නට යනවා. තමන්ගේ බලය ආයුධ ලෙස පාවිච්චි කරන්න හිතනවා. හොඳයි. ඉතින් ඒ හැගීම දෙන්න ඔබේ හිතේ යම් ආකාරයකට ගුණාංග මතුවෙනවා නම් ඒ ගුණාංග මතුවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ධර්මය. ඇත්තටම දැන් ඔය මේ පසුගිය පුරපසළොස්වක පොහොව දවසේ සඳහිරු සෑය ශාසනයට පූජා කරන්නේ. ඔය එතනදිත් මම දැක්කා අන්තර්ජාලය තුළ විශේෂයෙන්ම මුහුණු පොතේ සටහන් වෙනවා මේ රුවන්වැලි සෑයට දැන් මොකක් වෙයිද? ඒ වගේ ප්‍රශ්න සමහර ඉදිරිපත් කරලා තිබුණා. ඒක සමහර කියලා තිබ්බා මේ සඳහිරු සෑය කියන්නේ ඉතින් මේ ප්‍රසිද්ධ වෙන්න හදපු මහ සෑයක්. තව සමහර අය ඒකට විවිධාකාර චෝදනා එල්ල කළා. 30 වසරක යුද්ධයේ වෙනුවෙන් සටනට බැසගත්තු රණවිරුවන්ගේ භස්මාවශේෂ තැන්පත් කරලා හදන මේ වගේ විවිධ දේවල් කියන්නේ අපිට තව වටිනා දෙයක් අගය කරන්නට හිත දෙන්නේ නැහැ නේද අපි හඳුනන්නේ. බෞද්ධ පැත්තේ වුණත් එතකොට අපි බෞද්ධයෝ විදිහට කොටු වෙලාද ඉන්නේ. බෞද්ධ විදිහට අපේ මානසිකත්වය ඔබ වහන්සේ කියන අල්පේච්ඡ භාවයට හැරලා නැති. එතකොට අපේ බෞද්ධයන්ගේ ජීවිත තුළ බොහෝ වෙලාවට මේ වීරිය ඇති කරගන්නේ කුසල මූලික සේවලට නෙමෙයි අකුසලයටමයි. මේවා හරි අපේම ප්‍රාථමික වට්ටමට ගෙන යන දේවල් නේ. ඔව්. මානසික වශයෙන් යම් පුද්ගලයන් තුළ ඊර්ෂ්‍යාව තව කෙනෙකුගේ මහත් සේවාව දැකලා අගය කරන්නට පුළුවන් විදිහේ මානසිකත්වයක් නැති වෙනකොට තමයි ඔයගේ අදහස් ඉදිරිපත් වෙන්නේ. දැන් සඳහිරු සෑය නම් වූ අගනා
මතුමත්තේ වර්තමානයේ අනාගතයට ඉතිරිවන තවත් එක්තරා වටිනා සාධකයක් තමයි සඳහිරු සෑය. සඳහිරු සෑය ඉදිකලායි කියලා රුවන්වැලි සෑයට ඇති අගය නැති වෙන්නේ නැහැ. දැන් මං ඇහුවොත් වරුණ පුතා අර සිහිපත් කළා වගේ කොතනක ගියත් මේ වරුණ එදිරිසිංහ කියන නම හැමෝටම පාඩම්. දැන් ඔයාගේ තාත්තට එක මදිපුංචිකමක්ද? තාත්තට කොච්චර ආඩම්බරයක්ද මගේ කොල්ලා. මගේ කොල්ලා රටක් අඳුරන වටිනා කොල්ලෙක් කියලා කට ඇරලා ඕන තැනක කියන්න පුළුවන් ජීවත්ව වාසය කළා නම් හෝ අභාවයටපත් වුණා නම් හෝ ඒ ගුණනාමය එදිරිසිංහ නාමය ලෝකේ ඉදිරියට පවත්වාගෙන යනවා. ඉතින් තාත්තා ඉරිසියා තාත්තගේ අගේ අඩු වෙනවද වැඩි වෙනවද? සඳහිරු සෑය තුලින් රුවන්වැලි සෑය අගේ වැඩි වෙනවා මිසක් රුවන්වැලි සෑය අගේ අඩු වෙන්නේ නැහැ. අන්තික රුවන්වැලි සෑයේ වැඩි ඉන්න ද්‍රෝණයෙන් පමණ ධාතුන් වහන්සේලාගේ අගය අඩු වෙනවද? තව රුවන්වැලි සෑයට වඩා ලොකු සෑයක් හැදුවා කියමුකෝ ඒත් අපල නැහැ සපලක්ම මිසක්. සම කරන්න අපි මේ එහෙම නෙමෙයි උත්සාහ කරන්නේ. ඔව්. වෙන් කරන්න නැත්නම් ඒ දෙක අතර වෙනස හොයන්න නෙමෙයි උත්සාහ දරිය. ඔව්. ආධ්‍යාත්මික වශයෙන් අපේ රටේ කළගුණ දන්නා මහා පිරිසක් අතීතයේ ඉඳලා තියෙනවා කියලා තව අවුරුදු 200කට පස්සේ මේ වර්තමානයේ අනාගතයට ඉතිහාසයක් වශයෙන් ඉතුරු වෙද්දී කොයිතරම් මේ රටට ලෝකේ ගෞරව කරයිද? මේ මොහොත වෙන විටත් ලෝකේ කිසි තැනක මෙබඳු ස්මාරකයක් ගොඩනගලා නැතුව ඇතිනේ. මෙබඳු ස්මාරකයක් ගොඩනගලා නැතුව ඇති. ඒ නිසා මේකට මොනතරම්නම් ඇගීමක් ලබා දිය යුතුද? ඇත්තටම ඉතින් හොඳ වැඩ කළාම ප්‍රසිද්ධිය ලැබෙනවා කොහොමද? ප්‍රසිද්ධිය ලැබෙනවා. ප්‍රසිද්ධිය තකා කරනවා නෙමෙයි. ප්‍රසිද්ධිය ලැබෙනවා. ඉතින් ඒක දරා ගන්න බැරි අය තමයි නොඑක ආකාර මතවාද මේකට ඉදිරිපත් කරන්නේ. මා දැක්කා මේ තරම් ව්‍යසනයක් අහිංසක බවක් නැත්නම් මේ මොකද්ද දිලිඳු බවක් මේ රටේ තියෙද්දි කෝටි ප්‍රකෝටි ගණන් මේ වගේ දෙයකට වියදම් කරන්න තරමට මිනිස්සු පෙළඹවීම ගැන අපේ කනගාටුව කියලා හැම එකන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මොකුත් නෙමෙයි මේක දැකලා සතුටු වෙන්න බැරි මානසිකත්වය. ඒ කියන්නේ පින මදි ඇති. පිනමදි. මේක ධර්මයේ තුලින් මුවහත් වෙච්ච මනසක් තියෙන්න බෑ. මේ පිනේ කියලා කියන එක තුල මතුවෙන්න ඕන මුදිතා ගුණය. ඔව්. මුදිතා ගුණය කියලා කියන්නේ කොයියම්ම කෙනෙකු පුද්ගලයෙකු වේවා රටක වේවා ගමක වේවා අභිවෘද්ධිය දැකලා ස්ථානක වේවා අභිවෘද්ධිය දැකලා සන්තෝෂ වෙන්න පුළුවන් ගතිය. ඒක නැති වෙන්නේ මානසික රෝගයක ස්වභාවය. ඒ කියන්නේ මේ මනුෂ්‍ය ජීවිතේ වැඩි ඉඩකඩක් හිතට වෙන් වෙලා තිබෙනවා. හොඳ දේවල් නරක දේවල් වෙන්කොට හොඳ දේවල් ගෙනියන්න හිතට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඇත්තම තියෙනවා. මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඕකටමනේ. ආරබත නික්කමත යොන්ජත බුදු සාසනේ. මේ බුද්ධ සාසනේ අභිවෘද්ධි කරායන ගමන් මඟ පැහැදිලිව තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන පිරිසක් තුළ තමයි මේ බුද්ධ සාසනය කියන එක පවතින්නේ. ඉතින් ඒ තමන්ගේ ජීවිතය තුළ ඒතන ලබා දීලා තිබෙනවාද කියලා ඔබම ඔබේ ජීවිතෙන් විමසා බලන්න. ඔබේ මේ හිතෙන් විමසා බලන්න. ඒ වඩාත් වැදගත්. දැන් කෙලෙස් තැවුණු දේවල් වලට දක්වන වීරිය අපේ හාමුදුරනේ වහන්සේ වීරිය පිළිබඳවත් සිහිපත් කරපු නිසා ආරද්ධ වීරිය සම්බන්ධව කෙලෙස් තැවුණු දේවල් වලට දක්වන වීරිය ධර්මයට යොදන්න අපහසුයිද මිනිසුන්ට? මොකද මං හරිය දැන් යම් ලෝකයේ දිහා බැලුවාම ලෝකේ විවිධ නිර්මාණ වෙනවානේ. හිතා ගන්නට බැරි විශ්මිත නිර්මාණ බිහි කරන අවස්ථා තිබෙනවා. එතකොට කොතරම් වීරියක් ඒ සඳහා දරලා තිබෙනවද කියලා අපිටම පුදුම හිතෙනවා. අම්මෝ මේ වගේ දෙයක් කරන්න කොච්චර වීරියක් දරලා ඇද්ද කියලා. ඉතින් එය කුසල මාර්ගයට ධර්ම අවබෝධයට යොදා නොගන්නට කෙනෙකුට හැකියාවක් නැහැ. ඒක පුළුවන්නේ. අපි බැලුවොත් එහෙම ඉතින් ඒ දක්වන වීරිය මේ සඳහා යෙදුවොත් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. එහෙම යොදන්නට හිත දෙන්නේ නැත්තේ ඇයි? ඇත්තට ඒ කියන්නේ පෙරපිනකුත් අවශ්‍යද අපේ ජීවිතේට මේ වගේ දේවල් කියන්නේ ධර්මයට ඒම තුල Tamanගේ වීරිය වැඩි කරන්නට පෙරපිනකුත් අවශ්‍යද? ඔව්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් තේරී ගාථා ත්‍රිපිටකයේ පොත් වහන්සේලා දෙනම පරිහරණය කරන කෙනෙකුට Tamanගේ සිත තුල ගත තුල මොනතරම් වීර්යවන්ත භාවයක් කෙලෙස් දුරු කිරීම විශේෂයි ආයෝජනය කරගත යුතුද කියන කාරණාව. ඒකට කියනවා දල්හ පරක්‍රම කියලා වචනයක්. දැඩි පරාක්‍රමය. අර කිව්වනේ පුරුෂ තාමය නැත්නම් පෞරුෂත්වය සරියුත් මහිමින් වහන්සේ තුළ අනන්ත අප්‍රමාණ ලෙස තියෙනවා කියලා විස්තර කළානේ. ඒ වගේ මිනිස්සු තුළ මේ යම් දේවල් පලිබෝධ බාධා පීඩා උවදුරු විඳතරාගෙන ඉදිරියට යන්න දැඩි වීරිය සම්පන්න භාවයක් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය ලබා දීම සඳහා තමයි අර වගේ ධර්මදේශනා බෙහෙවින්ම උපකාරවත් වෙන්නේ. ඒ වගේ දේවල් සමාජගත කරන්න ඕන. දැන් කරදර බාධා පීඩා ඉවර වෙනකන් අපි ඉන්න ඕනේ කෙලෙස් දුරු කිරීමේ මාවතට වැටෙන්න. නෑ. බුදුහාමරෝ දේශනා කරන්නේ යතා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහපතේ පදුමන් තත්ත ජායේත සුචිගන්ධ මනෝරම. කෙලෙස් ගොහරුවේමයි මේ පියුම පිපුනේ. එහෙනම් රහතන් වහන්සේ ගොඩනගෙන්නේ කෙලෙස් ගොහරුවේමයි. එහෙනම් කෙලෙස් ගොහරුවේ කෙලෙස් නොගැවි නොදැවටි ජීවත් වෙන්නට නම් බාල වීර්ය සම්පන්න භාවයකින් හිත ඔසවා තබා ගන්න ඕනේ. මිනිසා කියලා කියන්නේ හිත ඔසවා තබා ගන්න පුළුවන් එක්කෙනා. එයාට ඒ දක්ෂතාවය උපදේශනයේ හරියට ලබා දුන්නොත් දක්ෂතාවයේ තියෙන ඕනෑම විශ්මිත නිර්මාණයක් ලෞකික වශයෙන් ගොඩනගන්න මෙතෙක් දක්ෂ නම් එයාට ලෝකෝත්තර වශයෙන්
අධ්‍යාත්මය ගොඩනගන්න නිකලස් තැනකට වීරිය ගෙන යන්නට වීරිය කරන්නට කොයිතරම් ප්‍රවේගයක් අවශ්‍යද කියන කාරණේ ප්‍රවේගය කොච්චර ධර්මයේ තුලින් සීලය තුලින් ගොඩනගා දෙනවද කියන කාරණාව තාම පැහැදිලි වෙනවා ඔය චරිත කතා ඉගෙන ගැනීමෙන්. එතකොට දැන් ඔය එතකොට පෙරපිනේ ඒකට තිබෙන බලපෑම කුමක්ද කියන කාරණා දැන් අර ත්‍රිරත්නායක මහත්තයාගේ ගීතයක තියෙන බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. ඔව්. එතකොට මේක ඇත්තක් තියනවාද? පෙරපිනක බලපෑමක් තිබෙනවාද මේ මෙච්චර හැකියාවක් තියෙන මිනිස්සෙකුට ධර්ම අවබෝධයට නැත්නම් සෝවාන් ඵලයටපත් වීමට දැඩි වෙහසක් දරන්නට බෑ. ඔව් ඒක අවශ්‍යතාවය තියෙන නිසා තමයි මංගල සූත්‍රයේදී දැඩි ලෙස අවධාරණය කරන්නේ සුදුසු පරිසරයක් සකස් වීම පතිරූපදේශ වාසෝච. පුබ්බේහිතගත පුඤ්ඤතා. සුදුසු ප්‍රදේශයක් සුදුසු කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණත් මදි පෙර කරන ලද පින් ගතිය නැත්තම්. පුබ්බේහිතගත පුඤ්ඤතා. ඒ දෙකේම මිශ්‍රණය තුල අත්ත සම්මා පරිධිත. මගේ අරමුණ නිකලස් අරමුණක් නම් ඒ කරා යන්නටත් තිය අවශ්‍ය දෙයක් තමයි පෙරපිනින් දෙන ප්‍රවේගය සහ වර්තමානයේ හම්බෙන කල්යාණ මිත්‍ර උපදේශනය. එහෙම. ඒක මේ ලංකාවේ තියෙනවද බොහොම විශ්වාස කරන? තියෙනවා. අද එදාට වඩා සැලකියුතු ප්‍රමාණයක් මේ කෙලෙස් හරහා දුවන ඉලන්දාරියෝ. ඔව්. කොල්ල කෙල්ල දෙකොල්ලම වෙනදට වඩා ධර්මයට නැඹුරු වීමේ මහා ප්‍රවණතාවයක් අතරම අපි දකිනවා. මං හිතන්නේ අපේ රටේ ගම්දරව් නගර සැරිසරා යන්නට මේ දවස්වල ටිකක් ඉඩාවකාශ නොලැබුණත් අපි ලබාගත්තු අත්දැකීම් තුළ සහ දැනටත් මේ ධර්ම දේශනාව ගත්තත් මේ සාකච්ඡාව ගත්තත් මේක අහන්න දරන අයගෙන් ඉන්නේ මේ හුඟක් වයෝවෘද්ධ අය විතරක් නෙමෙයි. මට කරා නගරයක ත්‍රිවිලර් වැඩ කරන දරුවෝ කණ්ඩායමක් කතා කළා. අපි අහන්නේ මෙන්න මේ දහම් කරුණු ගැනත් ධර්ම සාකච්ඡාවේදී දේශනා කළොත් තමයි මම මේ කණ්ඩායමක් වෙනුවෙන් කතා කරන්නේ. මම මොන කණ්ඩායමක්ද පුතා? අපි මේ ත්‍රිවිලර් සංගමයකින්. එහෙමද බනහනවද? එහෙමයි. අපි ඔක්කොම ත්‍රිවිලර් ටික වට කරගෙන එක ත්‍රිවිලකකින් හොඳට හයියෙන් බණ දාලා අපි නගරයටත් ඇහෙන්න බණ අහනවා අපේ හැමදෙරෝනේ. පළවෙනි පැයේ කවුරුවත් එන්නෙත් නෑ හයර් එකක් යන්න කතා කරන්න. දෙවෙනි පැයේ තමයි ගියොත් ඒ යන්නෙත් අපේ හැමදෙරෝනේ අඩු ගානේ සාකච්ඡාවත් අහුම්කන් දීගෙන කොහොම හරි. ඒ නිසා මේ ගැටලු මේ වගේ ප්‍රශ්න කුහකකම් අර තකිය වගේ සමහර අය මේ අපි ත්‍රිවිල් එකක් කරවන්න කියලා අපි ත්‍රිවිල් කාර්යයක් කියලා කියනවා. ඉතින් එහෙම මිනිස්සු හෙලා තලා කරන එක අපේ හැමදෙරෝනේ අපි නැතිවැරිකම හින්දා සහ හොරකම් කරලා යමක් කඩා වඩාගෙන ජීවත් වෙනවට වඩා ත්‍රිවිලර් ගන්න මේ ෆුට් සයිකලයක හරි අපිට මිනිස්සු අදින්න පුළුවන් නම් කීයක් හරි හොයාගන්න අපේ හැමදෙරෝනේ. ඒකනේ අගය කරන්න ඕන. අපි බොහොම සමාජයේ බොහොම පරිහාසයටපත් වෙලා ඉන්නවා සමහර කෙනෙකුගෙන්. ඒ වගේ ඒවට ලැබෙන කර්ම විපාකය මොකක්ද කියලා දෙන්න අපේ හැමදෙරෝනේ. අන්න මගෙන් අහන ප්‍රශ්න. එහෙමයි. ඇත්තටම හඳුරන්නේ එහෙම කෙනෙක් පරිහාසයට පත් කරනවා නම් අපහාසයට ලක් කරනවා නම් එහෙම නැත්නම් කෙනෙක්ට පරිභව කරනවා නම් කෙනෙක්ව තලා පෙලා මානසිකව වටන්නට උත්සාහ කරනවා නම් ඒ තුල Tamanට මොන වගේ විපාකයක්ද විඳින්නේ? ඒක දිට්ඨ ධම්ම වේදනීය වෙන්න බැරිද? දිට්ඨ ධම්ම වේදනීයව තමනුත් කවදා හරි දවසක ඒ අයගේ පිහිටක් ඕඩ වෙන දවසක් තියෙනවා මිනිසුන්ට. ඒ පිහිට ලබන්න සිද්ධ වෙනවා. ඒ අයගේ 16ක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන් සමහර විට. එයා අද ත්‍රිවිලර් එකක් යවලා ධාර්මිකව යමක් හරි හම්බ කරගෙන ත්‍රිවිලර් එකක් පදවලා යමක් හරි හම්බ කරගෙන යම් තරකට ආව කියලා හිතමු. එතකොට එයාගෙන් උදව්වක් උපකාරයක් පිහිටක් පතන්න වෙනවා. සමහරලාට අර පරිහාසයට කතා කරපෙන්නගේ සකල සම්පත්තියම විනාශ වෙනවා. මහමකට වැටෙන්න සිද්ධ වෙනවා. එදාට එයාට අතපාලා ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක මෙලොව වශයෙන් ලැබෙන දිට්ඨ ධම්ම වේදන විපාකයක්. ඊළඟට එහෙමයි තමයි මනුෂ්‍යාත්ම භාවයක් මතු ලැබතත් කුලහීනයන් බවට පත් වෙලා අනුන්ට අතපාලම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. බය අදුකම් කළා ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. එහෙමත් නැත්නම් විශේෂයෙන් ද්විතීය ආත්ම භාවවල ඒ අකුසල විපාක වශයෙන් මාන්නාදික වෙන්නේ එහෙම කතා කරන්නේ. අතිමානේන කුක්කුරෝ බල්ල වෙලා උපදිනවා. වෙනත් තිරසන සත්ත්ව වෙලා උපදිනවා. ඒක ඊටාම භයානකයි. ඒ නිසා මගේ තරුණ පුතාලටත් මම හිතනවා හිත හදාගන්න පුතේ කවුරුවත් ඔබ නිසා අකුසල් කරගත්තාට ඔබ ඒකට වන්දියක් වෙන්න ඕනේ. ඔබ ඒ වෙනුවෙන් පීඩා විඳින්න ඕනේ නැහැ. පීඩාවක් එනවා ස්වභාවිකව. නමුත් මා කරන දේ මට ඕන් කරන දේ කියන දේ ඔවුන්ට කියන තැනට ඇවිල්ලා හොඳටම හිත හදාගන්න පුතේ. ධර්මයට හොඳටම හිත හදාගන්න. හොඳයි. මම හිතන්නේ අතිමානයක් තියන අයට සැලකිලිමත් විය යුතු කාරණාවක්. බල්ලෙක් වෙනවද? සුනකෙක් වෙනවද නැද්ද? ඔන්න කඩා ගන්න අවස්ථාවක් උදා වෙලා තිබෙන්නේ. මම කරන පඬිත වැඩ පඬිත කියන්නේ මේ අපේ පඬිත කියන අර්ථයට ලබා දෙන එක නෙමෙයි අපි වචනාර්ථයේ කියන පඬිත වැඩ අපිටම අහේනියක් බවට පත් වෙන්නට හේතුවක් වෙනවා අපේම ජීවිතේ විනාශයට ගෙනියන සාධකයක් බවට පත් වෙනවා ඒ නිසා සැලකිලිමත් යුතුයි අපි හැමදෙරේ හරි අපූර්ව කාරණාවක් ඔබ වහන්සේ දේශනාවේදී මතක් කළා සැරියුත් මුගලන් දෙනම වහන්සේලා පිළිබඳව කතා බහ කිරීමේදී කවුරු හම්බ වෙන්න ගියාද කියලා නේද ඔබ හරි ප්‍රසන්නයි අද මොකද
බුදුරජාණන් වහන්සේවත් දකින්න ලැබුණාද? එතන අර බණක් අහන්න ලැබුණාද? එතනදි කියන කතාව බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කළා. දැක්කා. ඔව්. හැබැයි ගිහිල්ලා නැහැ. නෑ. අපිට වර්තමානයේ ඕක කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ කියලා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔය කතාවට කියනවා ජීවමාන සංඥාවෙන් බුදුහාමුදුරුවෝ දකින්න කියලා. මොන බොරුදෝ එහෙම කරන්නේ කොහොමද? අනික එක සමහරු කියනවා මැටි පිළිම වහන්සේ මැටි පිළිමයක් දිහා මේ වැඳගෙන බලාගෙන හිටිය කියන්නේ අපි ප්‍රාථමික යුගයට ආපහු ගිහිල්ලා කියන්නේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බලලා වඳින එක ගැන කියන්නේ. ඔබ වහන්සේ අතරතුර කියනවා මේ වැඩසටහන තුලදීම ගෙදර ලොකු බුදු පිළිමයක් තියන්න. මරණ මොහොතේ බුදු පිළිම දැක්කත් ඇති. ඇත්තටම හාමුදුරනේ අපි කොහොමද බුදුහාමුදුරුවෝ එක දකින්නේ කතා කරන්නේ? දැන් අපිට යමෙක් දිහා බලන්නට ක්‍රමවේද දෙකක් තියෙනවා. එක සම්මුති දැක්ම, අනිත් එක පරමාර්ථ දැක්ම. එහෙමයි. දැන් අපි හිතමු දාන වස්තුව සාංගික කරනවා කියලා. මේක පැහැදිලි කරන්න ඕන නිසා. ඒ දාණයට වැඩම කරපු සංඝරත්නයට කියන සම්මුති සංඝරත්නය තුලින් පරමාර්ථ සංඝරත්නය දකින්න. පරමාර්ථ සංඝරත්නය කියන්නේ දැනට වැඩ ඉන්නේ නැති, ළඟ වැඩ ඉන්නේ නැති, ලෝකේ පුරා වැඩ ඉන්න හාමුදුරුවොත් පරමාර්ථය එතකොට. එච්චර දැනන්නේ සරියුත් මුගලන්දන වහන්සේලා පරිවාර කරගත්ත රහතන් වහන්සේලා පිරිනවම් පාලානේ. උන්වහන්සේලාටත් මේ දාන වස්තුවේ අයිතිකරුවෝ බවට පත් වෙනවා කියනවනේ පරමාර්ථ වශයෙන් හිත පිහිටවනවා. එතකොට ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ ගැන. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සංකේත දුරාතීතයේ ඉඳලා පාවිච්චි කරලා තියෙන සම්මුති වශයෙන්. එක කාලයක් බුදු පිළිම නෙලන්න බොහොම මිනිස්සු බයටපත් වුණා. යාවතාකෝ අස්ස කායන්ට අස්ස තන් දක්කන්ති දේව මනුස්සාන. ජීවමාන බුදුරජාණන් වහන්සේ දැකගත්තු කෙනෙකුට ඇරෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ රූපේ හිතන්නවත් බෑ කිව්වා. ඒ තරමට මිනිස්සු බයටපත් වුණා, වස්වදිනවා කියලා හිතුවා. අද වුණත් ඒ සංකල්පය දින බුදු පිළිම නිර්මාණය කළාම අර නේත්‍රා පිහිටවන වැඩපිළිවෙල වස්වදිනවට නොඑක ආකාර උපක්‍රම කරනවා. ඉතින් කොහොමුණත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම සමහර බෝපත්‍රයක් වෙන්න පුළුවන්, ප්‍රතිමාවක් වෙන්න පුළුවන්, ස්තූපයක් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වෙනුවට ගොඩනගට. දැන් බුදුරජාණන් වහන්සේ තූපාහාර පුද්ගල 4 දිනක් දේශනා කරනවානේ. මේ ඒ වගේ තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවටත්, පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවටත්, මහරහතන් වහන්සේ වෙනුවටත්, සක්විති රජුරෝ වෙනුවටත් තූප ඉදි කරන්න කියලා සිහිපත් කළානේ. එතකොට සිරි බුදු මුවින්ම අනුශාසනා කර වදාළ එකක් තමයි ඔය ධාතු තන්පත් කළ ස්තූප නිවීම. සඳහිරු තෑයට යමෙක් දොස් නගනවා නම් ස්තූප හදනවට දොස් කියනවා නම් එයත් හොඳ උත්තරයක් මේක. මේක බුදුහාමුදුරගේ බුදු මුවින් මගේ කරන එකක්. එතකොට ඒ සියල්ල තුළින්ම පේන්නේ මොනවද? සම්මුති බුදුහාමුදුර. සම්මුති බුදුහාමුදුර. සම්මුතිය නැතුව පරමාර්ථයට යන්න බෑනේ. ද්වේසත්‍යානි යක්කාසී සම්බුද්ධෝ වදතං වරෝනේ. බුදුහාමුදුරෝ වාක්‍ය දෙකක් වදන් දෙආකාරයකට දේශනා කරනවා. එකක් සම්මුති වදන්, අනිත් එක පරමාර්ථ වදන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ පරමාර්ථ වශයෙන් අදත් මේ විශ්ව සංතය තුළ වැඩ ඉන්නවමයි. යමෙක් හැබෑ වශයෙන්ම බුදුගුණ මනසිකාර කරන කෙනෙක්. මා බොහෝ වෙලාවට මෙහි මට මතකයි මේ මෑතක දවසේම කමටහන් දෙන වෙලාවේ බුදුගුණ භාවනාවේදී භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත නිසංසල බුද්ධ රූපයක් නිර්මාණය කරගන්න හැටි කියලා දුන්නා. හිතෙන් නිර්මාණය කරගෙන බලන්න. උෂ්ණීෂය මුදුවන් කෙහෙරැලි වලින් උස්සු තනක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ සිරස මුදුනේ. ඒ උෂ්ණීෂය බලන්න. මුදුවන් කෙහෙරැලි ටික බලන්න. නීල වර්ණ දෙබෙම බලන්න. දිගටි නාසය බලන්න. පද්ම යුගලක් වැනි, පියුම්පෙති යුගලක් වැනි මුවමඩල බලන්න. පුරහඳක් වැනි සම්පූර්ණ මුව බලන්න. මුහුණ බලන්න. ඒ වගේම ලම්බකර්ණ වශයෙන් එල්ලී තිබෙන දක්මෙන් සොම්නස උපදවන හිත නිවන දෙකන් යුවල පෙති දිහා බලන්න. භාග්‍යවතුන් වහන්සේගේ මෙන්න මේ රන්වන් සිරුර දිහා බලන්න. අතුල් පතුල් වල තියෙන අංග ලක්ෂණ බලන්න. ඒවා එක එක මෙනෙහි කරලා සම්මුති බුදුරුවක්ේ දකින්නේ. සමහර කෙනෙකුට මේ පුරුද්ද පුහුණුව දිගට ගොඩ නැගුවොත් ඒ බුදුරුව අභිබවාගෙන, හිතේ නිර්මාණය කළ බුදුරුව අභිබවාගෙන විශ්ව සංතතියේ වැඩි ඉන්න ධර්මකායෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ භෞතික ශරීරයෙන් උන්වහන්සේ දැක ගන්න පුළුවන් වෙයි කියන එක තමයි මගේ විශ්වාසය. මම ඒකට එක උදාහරණයක් කියන්නම්. දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා එක්තරා විදේශක මහත්මයෙක්, මේක අපි වරින් වර කියලා තියෙන එකක්, වජ්‍රාසනය ළඟ පින්තූරයක් ගන්න ඕන වුණා. එයා පින්තූරයක් අරගෙන තියෙනවා. ඒකේ සම්පූර්ණ කැමරා එකේ පින්තූර 1000 ගානක් තිබිලා තියෙනවා. අනිත් සියල්ලම මේ මැකිලා ගිහින් ඩිලිට් වෙලා ශ්‍රී හස්තයේ දක්ෂිණ ශ්‍රී හස්තයේ දියු කරගෙන වැඩ ඉන්න ප්‍රතිමාවක පින්තූරයක් විතර වෙලා මුළු ලෝකෙම මේ පින්තූරය ප්‍රසිද්ධ වුණානේ. එහෙමයි. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේගේ රූපකාය විශ්වය තුළ වැඩ නොහිඳිනවා නම් එහෙම පින්තූරයක් පේන්න පුළුවන්. දෙක ඇස් බැඳුමක්වත් මේ වෙන මොකක්වත් එයා එතන හදලා තියෙන පින්තූර මේ පිළිම වහන්සේ නම නෙමෙයි. ඒක ඇත්තටම ස්වභාවික. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ මේ විශ්ව සංතතියේ ධර්මකායින් වැඩ හිඳින බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන. මම කියන්නේම අපි හැමදාම හිතන්න අපි මේ බුද්ධ පූජාව පවත්වන්නේ පිරිනවම් පාප බුදුහාමුදුරන්ට නෙමෙයි. අපි මේ වන්දනමාන කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒ උතුම් වූ ජීවමාන බුදුරජාණන් වහන්සේට. බුදුරදුන් ජීවමානයි කියන එක හිතේ නිතර දරා ගන්න
ඒකෙන් මහත් වූ සරණක් අභිමානයක් ලැබෙනවා. එච්චර විතරක් නෙමෙයි. පින්නැති ඔබට සමහර විට හිත දියුණු කරගත්තේ නැති නිසා බුදුරජාණන් වහන්සේ ඔබව අමතන හඬ අහන්නට බැරි වී අර මුගලන් හාමුදුරන්ට වාගේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙස බලා ඔබේ හිත දකීවි, දිවසින් දකීවි. ඒ සියලු ගුණයන් බුදුරජාණන් වහන්සේ තුළ තියෙනවා කියන එකයි මගේ පරම විශ්වාසය. එසේ නොවන්නේ නම් රන්වැලි මහා සෑරදුන් තුලින් වේවා අනිකුත් සෑරජානන් වහන්සේලා තුලින් වේවා රශ්මි ධාරාවල් නිකුත් වෙන්න විදිහක්. අජීවී වස්තු නම් සජීවී ස්වරූප පෙන්වන්න විදිහක් නැහැ. ඒවා සංකේත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩි ඉන්න බව. හොඳයි. මට ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුද්ධානුස්සතිය වඩන්නට පුළුවන් බුදුරුවක් Tamanගේ මනස මත නිර්මාණය කරන අංගයන් එකින් එක සිහිපත් කරනකොට ඇස්පියාගෙන අහගෙන ඉන්නකොට අපට ඒ බුදුරුව පේනවා. ඒ බුදුරුව පෙනීම තුළම ඇත්තට බුද්ධානුස්සතියක් වැඩෙනවා. සමහරුන්ට අපේ හැමදෙරෝනේ බුද්ධානුස්සතිය වඩනකොට හරි ප්‍රශ්න. කොහොමද බුද්ධානුස්සතියක් වඩන්නේ? එතකොට අපි මේ වචන කිය හිතන්න ඕනද කියලා. ඇත්තටම බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙනීමත් බුද්ධානුස්සතියක්. ඔව්. රූපකායෝ අචින්ත්‍යෝනේ. අසාධාරණ ඥානද්දේ ධම්මකායේ කතවකාති. දැන් බලන්න මේක මම නිර්මාණය කරලා කියප එක නෙවෙයි. සතර කර්මස්ථානවල තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපය අචින්තියයි. ඒක හිතා ගන්න බැරි තරමේ අසිරිමත් එකක්. එතකොට එහෙනම් ධම්මකායේ කතාවකාති. අසාධාරණ ඥානද්දේ. එතකොට රූපකායෙන් යුතු බුදුහාමුදුරුවෝ, ඥානකායෙන් යුතු බුදුහාමුදුරුවෝ, ධර්මකායෙන් යුතු බුදුරජාණන් වහන්සේ කියලා මේ බුදුරජාණන් වහන්සේ විවිධ පැතිවලින් අපට දකින්න පුළුවන්. අපි එහෙම දකින්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම උත්සාහය හිත තුළ පහළ වෙන්නේ ඉමහත් වූ ශ්‍රද්ධාව තියෙන අය. ඒ අපි ඒ දකින්න උත්සාහ කළ යුත්තේ බෞද්ධයන් විදිහට ඒ තුල තිබෙන ගුණය මොකද? අපිට ඒ තුලින් ලබා ගන්නට පුළුවන් අපේ ජීවිතේ ලබා ගන්න පුළුවන් දේ කුමක්ද? ඇත්තටම දැන් අපි මේ රතවිනිත සූත්‍රයේනේ දැන් මේ පොඩ්ඩ බැසගෙන තියෙන්නේ. රතවිනිත සූත්‍රයේහි පුන්නහාමුදුරුවෝ බුදුහරෝ දැකලා නැහැ කවදාවත්. නමුත් රහතන් වහන්සේ නමක් වෙලා. රහතන් වහන්සේට හිතෙනවා අනේ මට ජීවමානව බුදුහරෝ දැක ගන්න නැත්තම්. රහතන් වහන්සේටත් එහෙම හිතනවා නම් අපිට ඉතින් දැන් භෞතික කායින් ජීවමානව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ එදා දැක ගන්න පුළුවන් වෙන්නත් ඇති, බැරි වෙන්නත් ඇති. එදා පැහැදීම තියෙන්න නැති වෙයි. අද මේ උතුම් පැහැදීමක් තියෙන වෙලාවේ අපිට දැක ගන්න තියෙනවා නම් ඒක පරම භාග්‍යයක්. ඒකෙන් අමුතු අසිරියක් ලැබෙනව නෙමෙයි. රහත් භාවය තමන් කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ දකින්නවත් අවශ්‍ය නැහැ. නමුත් කෙනෙකුට බුදුන් දකින්න නැත්තම් මොන තරම් සන්තෝෂයක්ද? ඒ රහත් භාවය නැත්තම් සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන මේ ඵල මාර්ගයන්, මේ මාර්ග ඵල යම් මට්ටමකට හිත යොමු කරගන්නට ඒ දැකීම හේතුවක් වෙනවාද? ඒ දෙක හේතුවක් කරගන්න. ශ්‍රද්ධාව හේතුවක් වෙනවමයි. ඒ තුලින් මහත් වූ උපරිම ශ්‍රද්ධාව. දැන් මං හිතන්නේ අපේ පුතත් මායක මතක් කළා, මතකද? අර අපේ මාස්ටර් කාඩ් ආයතන නේද? අර වෙනම ධර්මශාලාවක්. එහෙමයි. වෙනම බුදු පිළිමයක්. අපේ අර හෙළරුවන් පසන් කුමාර වෛද්‍යතුමාගේ මාස්ටර් ගයිඩ් ආයතනයේ ගෙදරත් වෙනමම තියෙනවා. ධර්මශාලාවකුත් තියෙනවා. එතකොට බුදුමැදුරත් හරි විශාල බුදුමැදුරක් තියෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේලා විවිධාකාරයෙන් තැන්පත් කරලා තිබෙනවා. ඔව් මම දන්න බොහෝ නිවෙසුත් තියෙනවා. මේ විදිහට පන්සලුත් තියෙනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන සියලු උපස්ථාන. එහෙමයි. සියලු උපස්ථාන කියනකොට බුදුරජාණන් වහන්සේට උදේ සතපී වැඩින්ට අවසර අරගෙන බුදු කුටියට ඇතුළු වෙන්නේ. සතපී වැඩින්ට වෙනම ආසනයක් තියෙනවා. එහෙමයි. සතපී වැඩින්න බුදුරජාණන් වහන්සේ සතපෙන ආසනයෙන් නැගී වැඩ ඉන්නට, නිරෝධ සමාපත්තියෙන් නැගී වැඩ සිටින්නට භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරලා. වච්ච කුටිය, ඒ කියන්නේ වැසිකිලි කරන තැන පවා වැසිකිලියක් පවා ඉදි කරලා තියෙනවා. ඒ විදිහට සියලු උපස්ථාන පුදුම විදිහේ අපකම්පෙන් සිද්ධ කරන බොහෝ දායකවෝ මායක කතා කරලා තියෙන අපේ හන්දරේ මම භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේ මා ඉදිරියේ වැඩ ඉන්නවා දැක්කා. ඒක හිතලුවද්ද? දැනගන්න අහන්නේ කොච්චර වටිනවද? සත්‍ය වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කියලාමයි මට හිතුනේ. ඉතින් ඒක තුල ඔය කියපු කාරණා විග්‍රහ කරලා කියලා දෙන්න පුළුවන්. මේක සත්‍යයක්ම වෙන්නත් පුළුවන්. හිතේ තියෙන උපරිම ශ්‍රද්ධාව නිසා පෙනිච්ච එකක් වෙන්නත් පුළුවන්. ඒක තමන්ට අවැඩ වෙලා නැහැ ඒකේ. වටිනා තව ශ්‍රද්ධාව ඔප්නැගිලා තියෙනවා මිසක් අවැඩක් වෙන්නේ නැහැ. වැඩක්මයි වෙන්නේ. දියුණුවක්මයි උදාපත් වෙන්නේ. ඔක සමහර භෞතිකවාදීන් නැත්තම් හේතුවාදීන් ඕවා දිහා බලන්නේ වැඩ කර නැති වැඩ කියලා. ප්‍රාථමික වැඩ කියලා. ඒ කියන්නේ අපි ඒකට හවු වෙන අවස්ථා තිබෙනවනේ අපේ හාමුදුරනේ. දැන් සමහරලාට ඇතැම් භික්ෂූන් වහන්සේලාත් වර්තමානයේ ඇතැම් අරහත්ත්වයටපත් වුණා කියලා ප්‍රසිද්ධ කරන ස්වාමීන් වහන්සේලා පවා කියනවා. ඔතන බුදුහාමුදුරුවෝ නෑ. හිතේ බුදුහාමුදුරුවෝ ඉන්නේ නිසා මේ ඕයන් වැඩක් නැහැ කියලා. හැබැයි මේ වහනකොට හිතෙනවා හිතෙත් බුදුහාමුදුරුවෝ ඉන්න ඕන, මේවත් ඕන කියලා. භෞතිකවත් අපිට ඕන කියලා. ඔව් හැම වෙලාවෙම විතරාගී බුදුරජාණන් වහන්සේට මාගේ හදමැදුර බුදුමැදුරක් වේවා කියලායි මම නම් අදිෂ්ඨාන කරන්නේ, වන්දනා කරන්නේ හුඟ වෙලාවට. එහෙමයි. ලෝතුරා ධර්මයේ දරන්නට මගේ හදවත දහම් මැදුරක් වේවා කියලා හිතලමයි දහම් පොතක් පරිහරණය කරන්නේ.
මට ආර්ය සංඝගුණ සහිත සංඝවාසයක් මගේ හිතේ ගොඩන ගන්නට පුළුවන් ප්‍රමාණයෙන්වත් මගේ හිතේ සංඝගුණ වැඩේවා කියලා හිතලයි මේ අදවත මන් තුනුරුවන්ට පූජා කරන්නේ. ඒ සිතුවිල්ලෙන් තමයි හැමෝම වඳින්න ඕන. ඒ සිතුවිල්ලෙන් හැමෝම වඳින්න ඕනේ. එතකොට හදවත බුදු කුටියක් නම් බුදු කුටියක් වේවා කියලා පුදනවා නම් නිර්ලෝභීව භාග්‍යතුන් වහන්සේ වඩා ඉඳවන්නට සුසිල් ගුණයෙන් සපිරුණු හද මණ්ඩලක් වෙන්න ඕන ජීවමාන බුදුරජාණන් වහන්සේ පිළිබඳව බලව සම්පන්න වූ අවබෝධයක් සහිත විශ්වාසයක් තියෙන්න ඕනේ ටික කරන්න. එහෙමයි අපේ. ඉතින් මේ බල සම්පන්න ආධ්‍යාත්මික ඔබගේ පිබිදීම උදෙසා අර අපේ හාමුදුරුවෝ බොහොම ප්‍රශංසනීය නැත්නම් බොහොම පැහැබරයි බොහොම පිම්බරයි. අපි මේ පිම්බර හිතක් කියන්නේ සමහරවිට සමහරු කියනවා පිම් පාටයි කියලා. මේව මතු වෙන්නෙත් මම හිතන්නේ මේ වගේ හදවතේ පිනාගිය ස්වරූපයක් මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කෙරේ ඇතිවීම නිසාම වෙන්නට ඕන. අය තමන්ගේ ජීවිතේට හරි වාසනාවක් ඇතිවන අවස්ථාවකුත් බවට පත් වේවි නේද? ඇත්තටම දැන් ඔබ පින්නැති ඔබේම පින්තූරයක් ගත්තොත් දැන් තියෙනවනේ සෙල්ෆි ගන්න පුළුවන් නේ. ඔව් වැඩිපුරම කරන්නේ. ඔබ බුදුන් වඳින්න ඉස්සර වෙලා නිකන් සාමාන්‍ය වෙලාවට. ඔබේ මූණ පින්තූරයක් ගන්නවා. ඔබ පැය පැයක් විතර බුදුගුණ මනසිකාර කරලා ඔබ පින්තූරයක් අරගෙන බලන්න ඔබේ රුධිර ධාරාව අතිශය පිරිසුදු හා නිසංසලව ශරීරය පුරා ගලා යාමින් ඔබේ රූපකාය වෙනසක් තියෙනවද කියලා බලන්න. ඇයි මේ කිව්වේ? බුදුගුණ ගැන කියනු කවරේද මෛත්‍රී භාවනාව ගැන කියන තැන කියනවා මුඛවන්නෝ විපසීදතිනේ අසම්මුල්ලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විජ්ජන්තෝ. එතකොට මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන කතා කරන තැන පරිම බ්‍රහ්ම ලෝකයටත් එතනින් එපිටටත් විදර්ශනාට හරවගත්ත හිතට ගමන් කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වඩන එක්කෙනාගේ පින්පාටක් තියෙනවා. මෛත්‍රී භාවනාව වැඩිීමේ ආනිසංස වශයෙන් ඒක ලැබෙන්නේ. එහෙමයි. අපේ හැමෝටම අපිට මේ ප්‍රශ්නයක් යොමු කරපු අම්මා කෙනෙක් මේ දුරකථනයෙන් කතා කරලා ඔබ වහන්සේගෙන් විමසන්න කියලා මට මේ සිහිපත් කළා පසුගිය දවසක. එතුමි සිහිපත් කළේ දැන් රුවන්වැලි සෑය, එහෙම නැත්නම් දලදා මැදුර, තූපාරාමය මේ වගේ ආදී අපේ ප්‍රධාන සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඉස්මතු වන ස්ථාන තිබෙනවානේ. 12 ස්ථාන අපි හිතමුකෝ. මේ වගේ තැනකට ගිහිල්ලා අපිට ඕනෑම අවස්ථාවක සීල් සමාදන් වෙන්න පුළුවන්ද? ඒ සඳහා සීලේ පිහිටුවන්න වෙනමම කෙනෙක් අවශ්‍යද? එහෙම නැතුව ස්වයංව Tamanටම සීල් පිහිටලා එහෙම සීලය ආරක්ෂා කරමින් සමාදන් වෙන්න පුළුවන්ද කියලා එතුමිය විමසලා සිටියා. එහෙම හැකියාවක් තිබෙනවද කෙනෙකුට? ඔව්. පින් උපදවන්නට, සීල් පිහිටන්නට, අනිකුත් කටයුතු කරන්නට අංග දෙකක් බලපානවා. එකක් අනුන්ගේ මෙහෙවීමෙන් යම් කිසි කෙනෙක් සීලේ සමාදන් වෙනවා නම් ඒ සීලය සසංකාරිකයි. තමාටම හිතිලා තමා තුළින්ම තමන් සිල් පිහිට ගන්නවා නම් වාක්‍ය ටික ප්‍රකාශ කරලා ඒ 8 මස්ථාන 16 මස්ථාන ඉඳලා සිල් අධිෂ්ඨාන කරනවා නම් ඒක ස්වයංකත සීලයක්, අසංකාරික සීලයක්. ස්වයංකත පරකත කියලා දෙකක් තියෙනවා. එතකොට මේ දෙකේ බලයේ වෙනසක් නැහැ. කොහොමත් සීලෙම. මේ දෙකේ ගුණේ වෙනසකුත් නැහැ. සීලේ සමාදන් වීමයි වැදගත් වෙන්නේ. මේක සීල් කාගෙන් හරි සමාදන් වුණාද? නැත්නම් තමන් අධිෂ්ඨාන කළාද? දැන් සාමාන්‍ය ලෝක සම්මතය තුල ඉඳගෙන දැන් අපි උපසම්පදා භූමිය කියලා හිතමු. එහෙමයි. මහා සංඝ සම්මුතියෙන් උපසම්පදා භූමියටපත් වෙන්න ඕනේ. ඒක සම්මුතියක්. බුද්ධ කාලේ දිහා බැලුවාම පැවිදි වුණු තැනම උපසම්පදා වුණා. ඒතර ඒ තුල පරමාර්ථ උපසම්පදාවක් තියෙන්නේ. මම හිතන්නේ මේ මෙතුමිය අහන්නට ඇත්තේ දැන් අපිත් අහලා තියෙන දෙයට අපට වඩා උසස් සීලයක පිහිටුණු කෙනෙකු තමයි අපෝ සීල් පිහිටවන්නට ඕනා කියලා අපේ හැඟීමක් තියෙනවා. ඔව් යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ කෙනෙක් උපන්දා ඉඳලා මිත්‍යා දෘෂ්ටික කුලයක හිටියේ කියලා. ඔව්. මිත්‍යා දෘෂ්ටික ආගමක හිටියේ නැත්නම් වෙනත් ආගමක කියලා. ඔව්. එයාට හිතනවා බෞද්ධයෙක් වෙන්න. එතකොට එයා තමන්ගේ සීල ගුණයට වඩා ඉහළ සීල ගුණයක පිහිටපු කෙනෙකුගේම සීල් පිහිටන එක වඩාත් ප්‍රඥා ගෝචරයි. ඒ කියන්නේ තමන්ට ඒ ලැබෙන්නා වූ ආభాෂයේ හේතුවක් බවට පත් වෙනවා. ඔව්. දැන් අපි උදාහරණ කරගෙන අපි රුවන්වැලි සෑයට ළඟට ගියා කියලා කෙනෙක් සීල් ගන්න. ඔව්. දැන් රුවන්වැලි සෑයේ නායක අහන්නට පොඩි ආම්දුරට මේ එක එකන යන වෙලාවට ඇවිල්ලා සීල් දෙන්න වෙලාවක් නැහැ. ඔව්. ඒ නිසා හොඳම දේ මොකද්ද? තමන් සීල අධිෂ්ඨාන කිරීම. සීලේ තියෙන්නේ තමා තුලනේ. ඒක කාගෙන්වත් අපි සීල් ගන්නවයි කියලා කිව්වට ගන්න බෑ කාගෙන්වත්. ගන්න බෑ නම් දෙන්නත් බෑ. ඔව්. ඒ නිසා මේක අධිෂ්ඨාන කරන එක මේ තියෙන්නේ. ඒතර පවාරණයත් එලෙසම කරන්න පුළුවන්. පවාරණයත් එහෙම කරන්න පුළුවන්. හොඳයි මං හිතන්නේ එහෙම ඔන්නම් මේ ඔබ අහගෙන ඇති එහෙම කරන්න පුළුවන්කම තිබෙනවා. සමහරුන්ට ওই ප්‍රශ්නේ ඇති. සමහරලාට රුවන්වැලි සෑයට යනවා අප්‍රමාණ ගෞරවයෙන්. හැබැයි සීල් පීඨව ගන්නට නැත්නම් සීල් සමාදන් කරවා ගන්නට ස්වාමින් වහන්සේ නමක් නැහැ. අනේ මං කොහොමද සීල් සමාදන් වෙන්නේ කියලා පසුතැවි ඉන්නවාට වඩා සීලය අධිෂ්ඨාන කිරීම පිළිබඳව අපේ හැමදෙරෝ පැහැදිලි කළේ මම හිතන්නේ හරි වැදගත්. පිට ස්වයංව එතකොට අපේ හිත দমনය කරගන්න තිබෙන අවස්ථාව යම් ආකාරයකට ස්වයංව අපේ ජීවිතයට සීල එකතු කරගන්න තිබෙන අවස්ථාවක් වැඩි වර්ධනය කරගන්නට යම් වැඩි පිරිසක්ට ඒ හේතුවක් බවට පත් වේවි. එයින් කොහෙත්ම අදහස් වෙන්නේ එහෙම යම් ආකාරයකට උපදේශය සීල් පිහිටුවීමක් ලබා ගන්න පුළුවන් තැන් තීද්දිත් එහෙම
නොකර ඉන්න එක එහෙම අපේක්ෂාවක් නැහැ නේ සෝනස්. ඒ කියන්නේ එහෙම හැකියාවක් තිබෙනවා නම් එහෙම ලබා ගන්න එක හොඳයි. අපොයියෝ මං කියන්නේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නමක් ලැබුණා. දැන් අරක මට මතකයි තරා මේ සිටුවරේට දානයක් දෙන්න හිතෙනවා. ඒ සිටුතුමාට ප්‍රතිග්‍රාහකයෝ නැහැ. ඒ නිසා උන්වහන්සේ මනෝමය දානයක් දෙනවා. ඒ කියන්නේ දානේ පිළිගන්වන්න කෙනෙක් නැහැ ස්වාමීන් වහන්සේ නමක් නැහැ. ඔව් දැන් භෞතික සම්පත් තියෙනවා. තිබ්බට භෞතික සම්පත් පිළියෙල කරලා වැඩ නැහැ ප්‍රතිග්‍රාහකයන් නැත්තම්. එතකොට ආසන පනවනවා හිතෙන්. දෙපා දෝණය කරනවා හිතෙන්. දාන පිළිගන්නනවා හිතෙන්. ඒ ගැන දැනගත්තු භාග්‍යතුන් වහන්සේගේ විමසුවා මෙහෙමත් දාන දෙන්න පුළුවන් කියලා මනෝමය දානෙත් දෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිග්‍රාහකයෙක් නොලැබෙන අවස්ථා තමයි වැඩි ඇත්තටම. එතකොට ප්‍රතිග්‍රාහකයෙක් ලබලාම යමෙකුට යමක් කරන්න පුළුවන් නම් ඒකත් ආනිසංසදායකයි. ප්‍රතිග්‍රාහකයෙක් නැතුව යමක් කරන්න පුළුවන් නම් ඒකත් ආනිසංසදායකයි. දැන් අපි හිතමුකෝ ගෙදර හැමදාම බුදුන් වඳිනවා. ඉතින් හැමදාම හාමුදුරනම කොඩිනවද පන්සිල් දෙන්න? නෑනේ. බුද්ධ පූජාව තැන්පත් කරනවා. බුද්ධ පූජාව තැන්පත් කරනවා. හැමදාම ගාථා කියන හාමුදුරනමක් ඉන්නවද? හිටියත් ගාථා කියන්න ඕනේ නැහැ. දැන් මෙහෙනම් වෙන වෙනම ගාථා පද කියලා දෙන්නේ නැහැ මම. මම බුදුන් වඳිනවා. මම බුද්ධ පූජා පින්කම සිද්ධ කරනවා. සියලු ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා වන්දනා කරනවා. සියලු දෙනා ඒකලා ගාථා කියන එකයි තියෙන්නේ. ඒ කියන්නේ මා කළ දේ මට ඔව් අර වහන්සේ අනිත් එක බෞද්ධයන්ට මෙච්චර කලුත් වැඳලා අදිවාසේතු නෝබන්තේ ඉතින් නැත් කියනවා අදිවාසේතු නෝබන්තේ. ආසානෙදි දැන් සාදු කියන්නත් කියලා කියන්න ඕන. ඔව් සාදු කියන්නේ මේක මම ලැජ්ජාවට කාරණාවක්. කවුරුත් බුදුන් වඳලා බුද්ධ පූජාවක් කරගන්න පුළුවන් වෙනවා. දැන් මිනිස්සු ඕකට දොස් කියන්නේ පන්සලට දාන ගිහින් බුද්ධ පූජාව තියාගන්න කෙනෙක් නැහැ. එහෙමයි අපේ. මං හුඟක් වෙලාවට මං අහනවා "ඒ බුදුහාමුදුරුවෝ නැද්ද හිටියේ?" බුදුහාමුදුරුවෝ හිටියේ. බුදුහාමුදුරුවෝ හිටියා විහාරේ. හාමුදුරුවෝ නැති එකයි මම කියන්නේ අපේ හාමුදුරනේ. හාමුදුරුවෝ මක් ඉන්න මොනද? හාමුදුරුවෝ තෝල්කයෝද? ඔහෙට දානේ හදාගන්න පුළුවන් නම් වැඩමවන්න පුළුවන් නම් බුද්ධ පූජා ටික ඔබ කරගත්තොත් ඔබට විනාඩි 5ද විනාඩි 10ද විනාඩි 2ද ඒ ඕන වෙලාවක් ඉඳලා ගාථා කියලා එන්න පුළුවන් නේ ඔබට. අතෙන්දී හාමුදුරුවෝ වෙන දානකට වටින්නට ලෑස්තිලා බුද්ධ පූජා කරන්න කියමුකෝ. හරි වේගෙන් ගාථා ටික කියගෙන යන්න වෙනවා. ඒකටත් ගැටෙනවා. ඒකටත් ගැටෙනවා ඒ පාර. මොකවත් තේරුන්නේ නැහැ. ආදිවාසී නෝපන්තේ භෝජන පාරක ප්‍රධාන කොම්ම කිව්වා අපේ හරන මොකවත් තේරුන්නේ නැහැ. ඒකට නවත්තා තියෙනවා. අපි කලබල වුණා මේවත් කරනවා. ඒ නිසා කෝකටත් වඩා හොඳයි මගේ වැඩේ මං කරගත්තා මට පුළුවන් විදියට. හොඳයි. මම හිතන්නේ ඔය අපි අතින් වෙන දේවල් සහ අපි යම් ආකාරයකට ගැටීම් ඇති කරගන්න තැන් හිතේ. ඉතින් ඒවා බොහොම සාමකාමීව විසඳා ගන්නට පුළුවන් මාර්ග තියෙනවනේ. අනේ ඉතින් අපි ඒ සඳහා යමු මේ අපේම යහපතට අපේම සුභ සිද්ධියට හේතු වේවි. අපේ හැමදෙරේ සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. අපි පුණ්‍ය අනුමෝදනාව වෙතට යමු මේ අවසාන විනාඩි කිහිපේ. නිරතුරුව කළගුණ මතක තබාගෙන මා මගේ ධර්ම දේශනාව ඉදිරිපත් කළානේ ඉච්ඡිතම් පත්තිතන්තෝ ඉහං කිප්පමේව සමිජ්ජතු කියලා. ඒ අරමුණ තුලම හිත පිහිටුවලා මගේ සියලු දායක දායිකාවන්ට මම හදපත්ලෙම පුණ්‍ය අනුමෝදනා කරන්නටයි සූදානම. කටින මහා පූජා පින්කම තා සෝභාමත් ආකාරයෙන් සිද්ධ කළා. මේ ගිය පොහොදා ඒ වෙනින් අපි සිහිවටන පූජාවල් සිද්ධ කළා. සිහිවටන පරිත්‍යාගයක් සිද්ධ කළා. එතකොට ඒ තිලිනේ ලබා ගන්නට බැරි වෙච්ච පින්නතුලාගේ තිලින සටහන් කොට මෙහි තැන්පත් කරලා තියෙනවා. ඒවත් ලබා දෙන බවට සිහි කරමින් ඒ හැමතෙමත් පුණ්‍යානුමෝදනා කරමින් වරින් වර ඉඩ කඩ ලැබෙන විදිහට ඒ ආධාර උපකාර කළ පින්නතුලාට පින්පෙද්දීම ආරමුණු කරගෙන තියෙනවා. අද දවසේ අවුරුදු 30ක විතර කාලයක් මේ පූජා භූමිය තුලම අවපෝෂණය කරපු දයා අමරසේකර නම් මෑණියන් ප්‍රධාන කුලවංශානුගත ඥාතින් විශාල පිරිසකට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාවෙන් රුපියල් 80000ක බරපැනක් චමින්ද අමරසේකර පින්වත් පුතණුවනි ආදරණීය ඔබේ ස්වාමි දියණිය හා එක්ව කොළඹ පාර ගම්පහ චමින්ද රියදුරු පාසල නියෝජනය කරමින් ඒ උතුම් පරිත්‍යාගය සිද්ධ කළා. මා ඇතුළු සිළු දෙනාට සෙත් පතමින් මීට 3 මාසයකට පෙර අභාවයට පත් දයා අමරසේකර අම්මාටත් වසරකට පෙර අභාවයට පත් වුණු සරත් අමරසේකර පියාටත් දියෝනිස් පියතුමාණන් වහන්සේටත් යසවති මෑණින් වහන්සේටත් සම්බරපාල සහෝදරයාටත් ජස්ටින් ගලප්පති පියතුමාණන් වහන්සේට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. සුජීවත් බබුන් නෝනා මෑණියන් ඇතුළු සියලු හිත මිත්‍රාදීන් තිඳුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ වගේම රුපියල් 50000ක බරපැනක් පූජා කොට තිබෙනවා. ඒ ප්‍රේමවතී පෙරේරා පින්වත් මෑණියන් අංක 465න් 6B2 නෙළුම් පෙදෙස ජල්තර රණාලේ සිට ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නටත් ප්‍රේමවතී පින්වත් මෑණියන්ට හා රංජිත් මහත්මයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්. ඒ වගේම අපට පියකු බඳු ආදරයෙන් මෛත්‍රියෙන් නිදා සිට මෙදා දක්වා සෙත්පතන දානමාන පින්කම් සිද්ධ කරන සමස්ත ලංකා සාමවිනිසුරු BM රත්නායක පින්වත් තාත්තේ ඔබතුමාත් ලීලා සූරියගම පින්වත් අම්මේ ඔබතුමියත් මාවනැල්ල එරබුදු පැල C28න් 2 නිවසේ සිට රුපියල් 50000ක බරපැන පූජා කරමින් කුරුණෑගොඩ මහලියන මහත්මියගේ දූ දරුවන් මහනුවර පද්මිනි මල්ලිකා මෑණියන් හා දියණියන් දෙදෙනා වට්ටපොළ විජේරත්න බණ්ඩා මහතා සහ මහත්මිය ඇතුළු පවුලේ අයගේ සහභාගීත්වය ඇති කරගෙන පින්කම සිද්ධ කළ අභාවයටපත් මව්පියන්ට ඒ වගේම සුජීවත්ව වාසය කරන දූ දරුවන්ට ගුරුවරයින්ට පුණ්‍ය ආරත්නායක මහත්මියට කුමාරී දියණිය ඇතුළු සංසාරගත සිළු ඥාතීන් පින් අනුමෝදන් කරන්නට
සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ නිවන් අරමුණු කරගන්නටයි මේ පරිත්‍යාගය සිද්ධ කළේ. මංගලා වණිකසේකර පින්වත් මහත්මිය අංක CB 12/27 රන් පොකුණකම නිට්ටම් විසිට රුපියල් 30000ක බරපණ පූජා කරමින් ටෝනි ස්ට්‍රයිස් පින්වත් මහත්මයා දැඩි ලෙස අසනීපෙන් පසුවන නිසා එතුමට ආශිර්වාද ලබා ගන්නට මේ පූජාව සිද්ධ කරන්නේ. නෙතලේ දියණියටත් ඇලන් පුතාට චලනී ලේලියටත් ආශිර්වාද කරන්න කියලා සිහිපත් කර තිබෙනවා. ඒ ප්‍රාර්ථනාවටත් අපේ පුණ්‍ය අනුමෝදනාව යොදවමින් නිරංජනී විජේවර්ධන මහත්මිය අංක 19 නුවරපාර යට්ටෝකඩ සිට රුපියල් 25000ක බරපණ පූජා කරමින් අපට සෙත් පතමින් දෑවසරකට පෙර භාවයටපත් විජේවර්ධන පියාණන් සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කර තිබෙනවා. ප්‍රේමලාල් පින්වත් මහත්මයා අංක 230 මහවත්ත කෙදෙල් පිටිය රුපියල් 25000ක බරපණ පූජා කරමින් නොවැම්බර් 23 වෙනිදා 21 වෙනි ජන්මදිනය සමරන තරිෂා දිසානායක දියණියට නොවැම්බර් 17 වෙනි දින ජන්මදිනය සමරු දනුක ගංගසර පුතුට ආශිර්වාද කරන්නටත් සුජීවත් දෙමව්පියන්ට නෑද හිත මිතුරන්ට නිරෝගී සුවය පතන්නටත් කටයුතු කළා. අනුලා පෙරේරා පින්වත් මහත්මිය විජේපාල පෙරේරා හා දූ දරුවන් අංක 14 සුමුදු මාවත පානතුර සිට රුපියල් 25000ක බරපණ පූජා කරමින් අභවපත් දෙමව්පියන්ට සංසාරගත ඥාතීන්ට පින් දෙමින් දූ දරුවන් ඇතුළු හැම දෙනාටම සිතක් යහපතක් ශාන්තියක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවටත් ධර්ම සාකච්ඡාවටත් කන් දුන් ඔබ හැම දෙනාටමත් යහපතක් සැපතක් ශාන්තියක් උදාපත් වේවා. නිවනින් නිවීමටම පාරමිතාවක් වේවා කියලා මෛත්‍රියෙන් අධිෂ්ඨාන කරනවා. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාද ප්‍රාර්ථනාව පුණ්‍යානුමෝදනාව සිදු කරමින් අපි අද දවසේ මෙත්නික් පාමුලෙන් සමුගන්න මොහොතේ ඔබට ආරාධනා කරනවා විහාරස්ථානයේ තවත් විවිධාකාරයෙන් ඔබට දායක විය යුතු අවස්ථාවන් තිබෙනවා. අපේ ස්වාමීන් වහන්සේලාට ප්‍රතිපහසුකම් සපයන්නට නැත්නම් සිව්පසෙන් උපස්ථාන කරන්නට ඒ සඳහා විමසන්න 0714 222 844 0714 222 844 625 දුරකථන අංකය සඳහා විවෘතයි. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් පූජනීය වන්දනීය අපේ කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේට නැවත නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ කුසලයන් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නෝ රාත්‍රී 7ට සිත්නෙත් අසපුවෙන් හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.